ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද දවසේ ආරම්භ කරන්න යන්නේ බොහොම වැදගත් පාඩම් පරිච්ඡේදයක්. අපි මේ වන විට විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණියට අදාළ 12 වන ශ්‍රේණියට අදාළ පාඩම් පරිච්ඡේද සියල්ල සාර්ථකව නිම කළා. විෂය නිර්දේශයේ මාතෘකා 18න් මාතෘකා 11ක්ම වෙන් වෙලා තියෙන්නේ 12 වන ශ්‍රේණියට. ඒ ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරයෙන් ආරම්භ කරපු විෂය නිර්දේශය වෙළඳාම නැත්නම් දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම ආශ්‍රිත සංකල්ප වලින් තමයි නිමව දකින්නේ. දැන් ඔබ දිගින් දිගටම මේ DP education පාඨමාලාව සමග හිටියනම් ඔබ විටින් විට හරි කියන්නේ මගහැරිච්ච පාඩම් ටික නැවත ඔබ පරිශීලනය කරලා ඔබ අඛණ්ඩව මේ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෝ ඉන්නවා මම දන්නවා ගණනාවක්ම. ඒගොල්ලෝ දැනෙන්නේ නැති බොහොම පිළිවෙලකට විෂය නිර්දේශයේ පිළිවෙලකට ගුරුවත් පොතෙන් අපට දීපු නිර්දේශයන්ට අනුකූලව සීලුම පාඩම් විෂය නිර්දේශය අනුමත කළ ප්‍රමාණය චුට්ටක් විතර ඉක්මවා කළා. ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ මට්ටමේ නම් තියෙයි අපි මම නිතරම උගන්වන්නේ ඊට ටිකක් උඩින්. පේපර් එක උඩ නම් සිලබස් එක යට නම් ඔබට විභාග හිර වෙනවනේ. මම හිර කරන්නේ නැහැ. තේරෙනවද? ඉංග්‍රීසි දශක මේ විශ්වවිද්‍යාලයේ උගන්වන දැනුමක් ලබා දීලා ඔබේ මොළයට අනවශ්‍ය පීඩනයක් බරක් දෙනවා කියන එක නෙවෙයි. නමුත් අපේ සිලබස් එකෙන් උඩ චුට්ටක් ඉන්නවා. කියන්නේ ඒතර පේපර් එකට උඩින් අපි ඉන්නවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එහෙම කරාම ඔබට මේ විෂය අන්තයන් දැනෙනවා. දැන් හොඳටම දැනුමක් තියෙන දීප්තිමත් ළමයි ගොඩක් ඉන්නේ. ඒගොල්ලන්ට මේ විෂයේ අන්තයන් පේන්න ඕන. ඒ අන්තයන් පේන විදියට අපිට දීපු සීමාවට ගිහිල්ලා සීමාව අපි ගේට්ටු කීපයක් අරිනවා. හරියම ඔබට පේනවා මේ විෂයේ ඈත. ඒ විෂයේ රහ දැනෙනවා එතකොට. ඒක තමයි කාර්මුණ. අනිත් එක තමයි මට උදාහරණ තුලින් ඔප්පු කරන්න පුළුවන් යම් අවස්ථාවල සිලබස් එකේ නිර්දේශිත සීමාව ඉක්මවා ප්‍රශ්න අහපු අවස්ථා තියෙනවා. අන්න ඒකටත් අපි කියන්නේ සූදානම් ශරීරයෙන් කියලා. සූදානම් ශරීරයෙන් මුහුණ දෙන්න මම සිලබස් එකට චුට්ටක් උඩින් ඉන්නවා. හොඳම උදාහරණයක් තමයි මේ දැන් ක්ෂණිකව මතක් වෙච්ච තව උදාහරණ අපිට කල්පනා කරලා ඔප්පු කරන්න පුළුවන් මාකින් ස්කීම් හරහා 2019 අවුරුද්දේ කලකට පස්සේ අහනවා සේවක අර්ථ සාධක කරමුදල ගැන. එතනින් නොනවති 2020 අහනවා සේවක අර්ථ සාධක කරමුදල දායකත්වය ගැන. දැන් සේවක අර්ථ සාධක කරමුදල සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල විෂය නිර්දේශේ නැහැ. මානව සම්පත් කළමනාකරණ යටතේ 2012 විතර වෙනකම්ම ඒ ආශ්‍රිත කොටස් තිබුණා. විශේෂයෙන්ම කාර්මික අනපනත් නැත්නම් කම්කරු අනපනත්. කම්කරු අනපනත් රාශියක් කරා. සේවක අර්ථ සාධක අරමුදල් පනත, සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් පනත, කර්මාන්ත ශාලා ආඥා පනත, සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධි විධාන පනත, සහ පුහා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥා පනත සහ පාරිතෝෂික ගෙවීම් පනත. හරිම වැදගත් ඒවා තිබ්බනම් මම නම් කැමතියි ඒවා තිබ්බනම්. මොකද ප්‍රායෝගිකව ඕගොල්ලන්ගේ ජීවිතවලට වැදගත්. ඔබ විශේෂයෙන්ම රැකියාවක් කරද්දී රැකියාවේ අවබෝධය දනවන මාතෘකාවයි. ඔබ කවදා හරි ව්‍යාපාරවල කළමනාකරන තනතුරු දරන කාලයක කළමනාකරුවන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්න පහසුවක් දනවන මාතෘකාව තමයි. මම දන්නේ ඇයි කියලා අයින් කරේ. ඇත්තටම දැන් මේ සිලබස් එකේ වුණත් විදේශ වෙළඳාම වගේ පාඩම් කොටස් ටික ආර්ථික විද්‍යාවටම පවරන්න පුළුවන්. පැවරීම තුල අන්න මේ කොටස් ටික දාගන්න පුළුවන්. මොකද දැන් විදේශ වෙළඳාම ආර්ථික විද්‍යාවදී කරනවනේ. එකම දේ විදේශ වෙළඳාමේදී ආර්ථික විද්‍යාවදී කරන්නේ න්‍යායාත්මක පැත්තට නැඹුරු වෙලා. ප්‍රායෝගික පැත්ත අඩුයි. ඉතින් ඒකට ප්‍රායෝගික පැත්තත් තව චුට්ටක් වැඩි කරාට කමක් නැහැ. ඒ හිඩසක් අරගෙන මේ කම්කරු නීති ටික ගත්තනම් රැකියා පරිසරයට ඔබ කවදා හරි ඔබේ ඉලක්කය කළමනාකරණ වීම, ගණකාධිකාරී වීම එතනට ලොකු පහසුවක් වෙනවා. තේරෙනවද? දැන් ඒක සිලබස් එකේ නෑ. සිලබස් එකේ නෑනේ පැහැදිලිම නෑ. ගුරුවත් පොදින් නෑ. නැති වුණාට 19 23 අහනවා සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල අතර අසමානයි. එතනින් නොනවති 20 දී අහනවා සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය ලබා දෙන හැටි.
ඔන්න උදාහරණයක්. අන්න ඒ නිසා සිලබස් එක පේපර් එකට උඩින් මන් තියාගෙන යනවා. හොඳයි නේද? ඒක වරදක් නෑනේ. ඒක අඩුවෙන් කරන්න නරක. ඒ නිසා මම හිතනවා අපි නැවත මතක් කරගන්න හොඳ සිහිපත් කරගන්න 12 වසරට අදාළ විෂය නිර්දේශයේ සීලුම කරුණු ඊටාම අනුපිළිවෙලට ක්‍රමානුකූලව සවිස්තරාත්මකව කතා කළා විතරක් නොවේ. ඉගෙනුවා විතරක් නෙවෙයි ඔබ ඉගෙන ගත්ත විතරක් නෙවෙයි. වර්ෂ 20ක සමහර අවුරුදු සමහර මාතෘකාව වලට 22ක් මේ අවසන් මාතෘකාවේදී 22ක්. කියන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ සමග අපි විභාග ප්‍රශ්න හොඳින් විශ්ලේෂණය කරා. වරක් විභාගයට අහලා නැවත අහන්න නැති ප්‍රශ්න තියෙනවනේ. එක අවුරුද්දෙන් යල්පයින් ඒව අයින් කරා. නැවත නැවතත් අහන සීලුම් ප්‍රශ්න මම සාකච්ඡාවට බඳුන් කළා. ඒ ප්‍රශ්නවල ස්වභාවය, ධාරිතාවේ ලකුණු දෙන ආකාරය විග්‍රහ කළා. එතනින්ද නොනවති 2022 23 විභාග වලට අනුමාන කරපු අනුමාන හොඳ ප්‍රශ්න කිහිපයක් කතා කරා. කවදාකවත් මෙතෙක් අහලා නැති නමුත් විශේෂයෙන්ම බොහෝ විට 22 හෝ 23 දී අහන්න පුළුවන් ප්‍රශ්න. සහ ඒවා ඇහුවොත් අනිවාර්යයෙන්ම ලංකාවේ ගොඩක් ගුරුවරුත් සමහරට මේ අතරමං වෙන්න පුළුවන්, පුදුම වෙන්න පුළුවන්, ළමයි මවිතරයටපත් වෙන්න පුළුවන්. නමුත් ඔබ අතරමං වෙන්නේ නැහැ. ඔබ මවිතරයටපත් වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඒ පිළිතුරු ලියන ගොන්නේ මුලින්ම ක්‍රියාත්මක වෙන දරුවෝ වෙනවා ඇති. ඒ විශ්වාසයත් මම මේ විෂය නිර්දේශය ලබා දුන්නා. ඒ නිසා අපි මේ වන විට 12 වසරට අදාළ සමස්ත විෂය කොටස් ඊටාම ඕනෑකම ඊටාම පුළුල් ලෙස ඒ වගේම සරලව ඒ වගේම තාර්කිකව හරවත් ලෙස සාකච්ඡා කර ඔබට මම හිතන්නේ විෂය නිර්දේශය දැන් පාඩම් කරන දෙයක් ඉතුරු කරේ නෑ මම. උගන්වන ගව මම පාඩම් කෙරෙව්වා. තර්ක කෙරෙව්වනේ. ඒ වාසි ලැබුණා. එතකොට අපි අද ආරම්භ කරන්න යන්නේ 13 වසරට අදාළ මාතෘකා කීපය. අමතක කරන්න එපා. දැන් 12 වසරට මාතෘකා 11ක්. හරිද? 13 වසරට මාතෘකා තියෙන කීයද? 7යි. ඔක්කොම මාතෘකා 18යිනේ. එහෙනම් අපිට ඇත්තම 13 වසරේදී මාතෘකා 7ක් නිසා බොහොම අඩු විෂය කොටසක් තියෙන්නේ නේද කියලා හිත හදාගන්න පුළුවන්ද? කිසිසේත් බෑ. කිසිසේත් බෑ. හේතුව දැන් තමයි වැඩ පටන් ගන්න. ඒ කියන්නේ 12 වසරේ මාතෘකා අපි 11ක් කතා කරාට සමහර මාතෘකා හරිම කෙටි. දැන් බලන්න සමාජ වර්ගීම් ආසාර ධර්ම කෙටිම මාතෘකාව. තේරුණාද? ඊට අමතරව අපි ගත්ත sannivedanaye, ඒ වගේම රක්ෂණය, ප්‍රවාහනය කෙටිම මාතෘකා. ඒ වගේ නෙවෙයි දැන් තියෙන මාතෘකා සියල්ලම දීර්ඝ මාතෘකා. තේරුණාද? උදාහරණයක් වශයෙන් කළමනාකරණ නැත්නම් කළමනාකරණ මූලිකාංග. ඒ වගේම අලෙවිකරණ කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ඒ වගේම මූල්‍ය කළමනාකරණය, ඒ වගේම ව්‍යාපාර තොරතුරු පද්ධති, ඒ වගේම ව්‍යාපාර සැලසුම්, ඒ වගේම ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් නැත්නම් නිෂ්පාදන කළමනාකරණය. සියලු මාතෘකා දීර්ඝ මාතෘකා. ඒ නිසා මේ 13 වසරේ අපි කතා කරන්න තියෙන මාතෘකා ටික අපිට සුවිශේෂී. ඒක තේරුම් ගන්න එපා ඔයගොල්ලෝ පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා. හේතුව දැන් sannivedanaya කියන එක ඔබ විශ්වවිද්‍යාලය යනවනේ. විශ්වවිද්‍යාලය ගියාම ඔබ යන්නේ අනිවාර්යයෙන්ම වාණිජ්‍ය විද්‍යා කළමනාකරණ පීඨයට යන්නේ. ඒක තේරෙනවද? සමහර විශ්වවිද්‍යාල වාණිජ්‍ය විද්‍යා පීඨයක් වෙනම තියෙනවා. සමහර ඒවා කළමනාකරණ පීඨය වාණිජ්‍ය විද්‍යා පීඨය වෙන්වෙන්ව තියෙන්නේ. සමහරට ඒකාබද්ධව තියෙනවා. තවමත් ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය කළමනාකරණ පීඨය ඒකාබද්ධව ගමන් කරන්නේ. එතකොට ඒ ඕනම විශ්වවිද්‍යාලයක ඔබ එක්ක වාණිජාංශයේ එක්ක කළමනාකරණ පීඨවල විශේෂයෙන්ම කළමනාකරණ උපාධි, ගිණුම් ගණකාධිකරණ උපාධි, මූල්‍ය උපාධි, අලෙවිකරණ උපාධි, ව්‍යවසායකත්ව උපාධි වගේ උපාධි වලට ගියාම sannivedanaye, රක්ෂණය, ප්‍රවාහනය, තව මොනවද දේශීය වෙළඳාම, විදේශ වෙළඳාම, මුදල් හා බැංකු කටයුතු එහෙම මාතෘකා නැහැ. එහෙම විෂයක් නැහැ. මං කියන එක තේරෙනවද? ඒ උගන්වපු විෂය කරුණු යම් සිලබස් ඇතුලේ තියෙනව නැතුව නෙවෙයි. විෂයක් නැහැ. පුළුල් විෂයක් නැහැ. එනමුදු දැන් අද පටන් ගන්න මාතෘකා අපි ගත්තොත් මැනේජ්මන්ට් කළමනාකරණ උපාධික අවුරුදු 4ම ඉගෙන ගන්න වෙනවා. තනි පුළුල් විෂයක්. අන්නේ ඒ විෂයට පූර්ව පදනමක් වෙනවා අද පටන් ගන්න මාතෘකාව. තේරුණාද? දැන් ඔබ උසස් පෙළ කළමනාකරණ එකකේ නිම කරලා යනකොට මම දන්න මගේ දරුවෝ මට කියනවා සර්ට පින් සිද්ධ වෙන්න අපි යන්තම් ඔන්න කැම්පස් එකේදී මැනේජ්මන්ට් එක ගොඩ දාගත්තා. මේ කියන්නේ පළවෙනි අවුරුද්ද. හැබැයි දෙවෙනි අවුරුද්ද කියන්නේ නැහැ ඒවා. 3 4 කියන්නේ නැහැ. මොකද පළවෙනි අවුරුද්ද ගියාම විශේෂයෙන්ම සිංහල මාධ්‍යයෙන් කරපු දරුවෝ
දැන් ඉංග්‍රීසි දැන් දන්නවනේ විශ්වවිද්‍යාල උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් පමණයි. ඉංග්‍රීසි මාධ්‍යෙට ගියාම අපි කියන්නේ හොල්මන් වෙනවා කියලා. විෂය අතර අතරමං වෙනවා. දැන් සමහර දැන් එක දරුවෙක් ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් එයා පාස් අවුට් උනේ එයා මුල්ම අවුරුද්දේ කියන්නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මාස 3න් වගේ මං හම්බෙන්න එනවා. මාසෙන් අමක සර් මෙලෝදියක් තේරෙන්නේ නැහැ සර්. හරි අමාරු ඇදගෙන යන වෙලාවට හිතනවා දාලා ඉන්න. මොකද නැහැ සර් ලැන්ග්වේජ් ප්‍රශ්න දෙනවා අපිට. මොනවා කීයද මං ඉතින් ඒකට හිත හදෙන්න විවිධ දේවල් කියනවා. විවිධ උදාහරණ ගන්නවා. සමහරට මම බොරු උදාහරණත් ගන්නවා. ඔයා මොනවද තමන්ගේ නම හැරෙන්න වෙන කාගවත් නමවත් ලියා ගන්න බැරි මෙන්න මෙහෙම ළමයි හිටියා. මේගොල්ලෝ ගොඩ ගියන්න දැන් ඒගොල්ලෝ ඉන්නවා මහ බැංකුව වැඩ කරනවා කියලා බොරුත් කිව්වා. දැන් මේගොල්ලෝ උත්තේජනයක් ඇති වෙනවනේ. නැත්තම් භාෂාවට බය එහෙම දාලා ආවා. ළමයි කීප දෙනෙක්ම දාලා ආවා. තේරුණාද? මාස 3කට 4කට පස්සේ එනව නේද? මං අහන කොහොමද දැන් තත්ති? දැන් නම් අවුලක් නැහැ ළඟ දැන් භාෂාව දැන් ටික ටික අවුලක් නැහැ. තේරුණා? අන්න වැඩේ හරි. ඒ නිසා විශ්වවිද්‍යාලයට ගියාම පළවෙනි මාස 3 හරිම අවදානම් කාලයක්. අපි කියන්නේ සංක්‍රාන්ති කාලයක්. ඩිග්‍රිය කරනවද? දමල ගහලා ගෙදර එනවද? මොකද මූලික ප්‍රශ්නේ හරස් වෙන්නේ භාෂා ගැටලු. නමුත් ඒ සමහර ළමයි කියනවා අපි යන්තම් පළවෙනි අවුරුද්ද ගොඩ දාගත්තා. මොකද හේතුව සර්ගේ ටියුට් ටික අපි කාටවත් දුන්නේ නැහැ. කැම්පස් එකට එනකොට අරගෙන ආවා. ඒ නිසා මැනේජ්මන්ට් මාකටිං සර් කරපුවම තමයි තියෙන්නේ. හරි ඉතින්. ෆස්ට් එක පටන් ගන්න මේ A level සිලබස් එකෙන්. A level සිලබස් එකෙන් පටන් ගන්න. ඊට ටිකක් ඉස්සරහට යනවා. සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් තමයි ඔන්න අපි කරපු නැති කොටස් වෙන්නේ. ඒ සමහර විෂයන් වල සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වලටත් අපේ කරුණු බලපානවා. මං කියන එක තේරෙනව නේද? එහෙනම් 12 ශ්‍රේණියේ මාතෘකා 99%ක්ම වැදගත් වෙන්නේ A level වලට පමණයි. නමුත් දැන් කරන මාතෘකා අදින් පස්සේ කරන 13 ශ්‍රේණියේ මාතෘකා උසස් පෙළට වගේම විශ්වවිද්‍යාලවල අනිවාර්යයෙන්ම 100%ක්ම පළවෙනි වසරටත් වළංගුයි. දෙවන තුන්වන වසරට 50%ක් පමණ වළංගුයි. තේරුණාද? ඒ නිසා ඔබට විශ්වවිද්‍යාල උපාධියකදී මෙන්න මේ මාතෘකා එකින් එක සිහිපත් වේ. අපි මේවා කරලා ආපු නිසා අපට යන්තම් තේරෙනව නේද? මොකද සමහර අය ව්‍යාපාර අධ්‍යයනය නොකර එනවනේ. ව්‍යාපාර අධ්‍යයනය වෙනුවට සංඛ්‍යානය කරලා එනවා. ඉතින් එහෙම ඒ අය ගැනත් අපේ ශිෂ්‍යෝ කියනවා ගෝලියෝ කියනවා. සර් ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ඉන්නේ ඇඹරෙනවා. යන්තම් අපි ඉතින් පවුන අපි ඉතින් ඒගොල්ලන්ට පොඩ්ඩක් සපෝට් එකක් දීලා ගොඩ දාලා දෙනවා. ආදි වශයෙන් කියනවා. දැන් ඔබට කිසිම බීතිකාවක් නැහැ. කිසිම ස්ට්‍රෙස් එකක් පීඩනයක් නැහැ ඔළුවට. තේරුණාද? බොහොම පහසුවෙන් විශ්වවිද්‍යාලෙ ඔබ හිනෙහි බොහොම සතුටෙන් සැහැල්ලු ඉගෙන ගනි. මොකද පළවෙනි අවුරුද්දේකෙත් පළවෙනි මාස 3-4 තමයි අවදානම්. මොකද ස්ට්‍රෙස් එක වැඩි භාෂාව ප්‍රශ්නේ, සබ්ජෙක්ට් එක ප්‍රශ්නේ, ඔබට සබ්ජෙක්ට් එක ප්‍රශ්නේ නැහැ. ඒ නිසා මම මගේ නිබන්ධන වල ගොඩක් වෙලාවට මම ඉංග්‍රීසි ටර්ම් ටික දෙනවා. නිර්වචන ඩෙෆිනිෂන් වල මේ ටර්ම් ටික දෙනවා. තේරුණාද? ෆන්ක්ෂන්ස් වල ඒකේ ඔයාලට මම රිවිෂන් පන්තිලදී මම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ටර්ම් ටික සියල්ලම ෆන්ක්ෂන්ස් වලට දාලා දෙනවා. ඒක ලොකු සැහැල්ලුවක් පහසුවක් වෙන විෂය භාෂාව තුලින් අල්ලගන්න. ඉංග්‍රීසි භාෂාව තුලින් අල්ලගන්න. ඒ නිසා දැන් මම මේ පාඨමාලාවේ පුළුවන් තරම් ඉංග්‍රීසි ටර්ම් ටික දෙනවා. උතර ඉංග්‍රීසි මීඩියම් වෙනම පාඨමාලාවක් යන නිසා අපිට තරම් ඒක වැදගත් නැහැ කියලා අපිට උපදෙස් ලැබෙන්නේ. නමුත් මම පුළුවන් තරම් ඒ සහයෝගයත් අපිට දෙනවා. කොහොම වුණත් මේ අදින් පටන් ගන්න මාතෘකා සියල්ලම මතක කරන්න එපා. විශ්වවිද්‍යාලවල කළමනාකරණ උපාධි, අලෙවිකරණ උපාධි, ගණකාධිකරණ, මූල්‍ය උපාධි, ඒ වගේම තොරතුරු හා කළමනාකරණ තාක්ෂණ උපාධි, ඒ වගේම ව්‍යවසායකත්ව උපාධි, වාණිජ්‍යවේදී විශේෂ උපාධි කියන උපාධිවලදී තනි විෂයන් බවට පත් වෙනවා. විශේෂයෙන්ම පළවන සහ දෙවන වසරේදී තනි විෂයක් බවට පත් වෙනවා. අපි මාකටිං කියලා අලෙවි කළමනාකරණ කියලා එක මාතෘකාවක් කරනවා. මේ මාතෘකාව බොහෝ පාඨමාලා බොහෝ උපාධිවලදී තුන්වන වසරේ තනි විෂයක්. සමහර ඒවා හතරවන වසරේ තනි විෂයක්. සමහර ඒවා 3, 4 දෙකේම තනි විෂයක්. සහ විශ්වවිද්‍යාල කීපයකම තියෙනවා මාකටිං ඩිග්‍රී එක දැන්නේ අලෙවි කරන උපාධිය. අලෙවි කරන උපාධියද අවුරුදු 4 වැදගත් වෙනවා. මං කියන එක තේරෙනව නේද? ඒ නිසා ඔබ විශ්වවිද්‍යාලයක උපාධියක් කරන්න බලාපොරොත්තු තියෙනවා නම් සහ වරලත් ගණකාධිකරණ විභාගයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී විභාගයේ CIM විභාගයේ Chartered Institute of Management Accountancy විභාගයේ SIM කියන්නේ Chartered Institute of Marketing. ඒ කියන්නේ වරලත් අලෙවිකරණ ඩිප්ලෝමා එක ඒ වගේ වෘත්තීය විභාග කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අතිශය වැදගත් ෆවුන්ඩේෂන් එක වැටෙන්නේ මෙන්න මේ මාතෘකා 7. තේරුණාද? මේ මාතෘකා දීර්ඝ මාතෘකා. දැන් අර මාතෘකා 18න් 11ක් ඉවරයි. අපි දැන් ගොඩක් වැඩ ඉවර නැහැ. මොකද මේ මාතෘකා කෙටි. එමෙන් දෙගුණයක් මේ මාතෘකා 7 තියෙන බරදී. තේරුණාද? අනිත් එක අර වගේ විශ්වවිද්‍යාල උපාධි සහ
වෘත්තීය විභාගවල එක එක අවුරුදු වල තනි විෂයක් මේ සෑම මාතෘකාවම තනි සම්පූර්ණ විෂයක් අවුරුද්දක් දෙකක් පුරා ඉගෙන ගන්න. ඒකට හොඳ පදනමක් හොඳ බේස් එකක් කරනවා මේ මාතෘකා ටික. දැන් තේරෙනවද මේකේ වැදගත්කම? ඒක පැත්තක්. දෙවෙනි පැත්ත තමයි දරුවනේ දැන් sannivedanaya කියන පාඩමෙන් සමහර අවුරුදු වල අහන එක ප්‍රශ්නයයි. sannivedanaya කියන පාඩමෙන් අහන එක ප්‍රශ්නයයි. ඇතැම් අවුරුදු වල ප්‍රශ්න බිඳුව එකක්වත් අහලා නැහැ. ඔබට අත්දැකීම ඇතිනේ හැමදාම අපේ පාඨමාලාවත් එක්ක අපිත් එක්ක මේ සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නවා සමහර වෙලාවට පිටු 2006 7 8 තුනේම නෑ එක ප්‍රශ්නයක්වත් අහලා නැහැ. එහෙම තිබුණානේ. තේරුණාද? බොහොම අඩු බරතැබීමක් කරන්නේ. රක්ෂණෙත් එහෙමයි. ප්‍රවාහනෙත් එහෙමයි. දැන් ප්‍රවාහන අලුතෙන් ලොජිස්ටික් කියලා ප්‍රශ්න එකතු කරන්නේ හරිම යොදගන්නේ සැපියුම් මහ සේවාව. ඒකෙන් ඇත්තටම තව ප්‍රශ්න අහන්න එපා මම උගන්වන්නත් කිව්වා. මම පේපර් එක දුන්නා මම මේකෙන් වැඩිපුර දානවා කියලා ප්‍රශ්න. ගියේ සැරේ ඇහුවෙත් බොහොම සරල ප්‍රශ්න දෙකක්. වාස්තවික ප්‍රශ්න දෙකක්. ඒක තමයි ඇත්ත කතාව. එහෙමනම් ඒ මාතෘකාවලදී අපිට ඒ sannivedana පාඩම මගහැරුණා කියලා අපිට ඒකක් ගන්න බැරි වෙන්නේ නැහැ. චූටි බලපෑමක් 101ක 2ක මිසක් ලොකු බලපෑමක් නැහැ. sannivedana රක්ෂණේ ප්‍රවාහනේ තුනම මගහැරුණා කියන්නකෝ 3%ක විතර අඩුවක් තියෙනවා ඒකට. නැත්තම් අපිට ඒවා මත මොකද හේතුව ඒ මාතෘකා තුنين ප්‍රශ්න සමහර දෙකයි නැත්තම් තුනයි අහන්නේ. අපිට ඒව නැතුවත් ඒ සාමාර්ථයක් කරා ලකුණු ගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? නමුත් හොඳට තේරුම් ගන්න ඔබ අලෙවිකරණය නැත්තම් කලමනාකරණය නැත්තම් මූල්‍ය කලමනාකරණය නැත්තම් මානව සම්පත් කලමනාකරණය වැනි දැන් ඉදිරියට ගන්න තියෙන මාතෘකා එකක් හෝ දෙකක් මගහරිනවද ඒ කියන සිහිනය සදාකාලික සිහිනය. හේතුව මොකද්ද? මේ සෑම මාතෘකාවකින්ම වැඩිපුර බර තබනවා. දැන් sannivedanayen ප්‍රශ්න එකයි උපරිම දෙකක් වෙද්දී මැනේජ්මන්ට් වලින් ප්‍රශ්න 5ක් 6ක් අහනවා. සමහරට ලකුණු 20ක මුළු ප්‍රශ්නයම මාකටින්. සමහර අවුරුදු වල ලකුණු 20ක් ලැබෙන මුළු ප්‍රශ්නයම මැනේජ්මන්ට්. සමහර අවුරුදු වල ලකුණු 20ම සමහරට මූල්‍ය කළමනාකරණයෙන් දානවා. සමහර අවුරුදු වල ලකුණු 20ම ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් දානවා. ඒ නැතත් අඩු ගානේ ලකුණු 20ක් හැදෙන්නේ මේ මාතෘකා දෙකකින්. ඒක අනිවාර්ය ඒක සාමාන්‍යයි. අනිවාර්යයෙන්ම ලකුණු 20ක් හැදෙන මාතෘකා දෙකකින්. දැන් ඉස්සෙල්ලා මාතෘකා එහෙම හැදුන්නේ නැහැ නේ. මාතෘකා කීපයක් තියෙනවානේ. ඒ නිසා මේ මාතෘකා දැන් උදාහරණයක් වශයෙන් මැනේජ්මන්ට් වල ප්‍රශ්න 5ක් රෝම ඉලක්කම් 4ක් 5ක් අහනෝමයි. ඒක බොහෝට තනි ප්‍රශ්නයක්. තේරුණාද? මාකටිං වලත් එහෙමයි. පර්සනල් මැනේජ්මන්ට් වලත් එහෙමයි. එතනින් නොනවති වාස්තික පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න 4ක් 5ක් අහනවා. සප්ලයි ටයිප් හිස්තැන් පුරුදු ප්‍රශ්න දෙකක් අනිවාර්යයෙන්ම අහන තුනක් වෙන්නත් පුළුවන්. නිශ්චිත පිළිතුරකෙත් එකක් හෝ දෙකක් අහනවා. ඒ නිසා ඇවරේජ් එක ගත්තම සමස්ත ප්‍රශ්න 10ක් විතර අහනක මාතෘකාවක්. එහෙනම් මාතෘකාවක් දෙකක් මිස් කරගත්තොත් මොකද වෙන්නේ? ඒ සාමාර්ථයේ සිහිනයක්ම තමයි. අන්න ඒ නිසා දැන් තමයි ඔබට ඔබේ හොඳම කාලය ලැබෙන්නේ. විභාගයේ වෙනුවෙන් ඉගෙන ගන්න, විභාගයේ වෙනුවෙන් වැඩ කරන කාල පරිච්ඡේදය තමයි අදින් පස්සේ පටන් ගන්න. තේරෙනවද? මම මගේ අත්දැකීම කියවන්නේ. නැත්නම් ඔබ දැන් අර පළවෙනි අපි මුලින් කරපු 12 වසරට දාලා මාතෘකා වගේ සරලව හිතන්න එපා. ඊට වඩා මම මේ බය කරනව නෙවෙයි, බැහැ කියනව නෙවෙයි. මේ මාතෘකා ලේසි, හරිම ආකර්ෂණීය, හරිම ප්‍රායෝගිකයි. සේවක කල්පනාකරණය අපි උගන්වන ඕගොල්ලන්ගේ තාත්තගේ කඩේ සේවකයෝ වැඩ කරන්නේ. තාත්තගේ කඩේ බංකොලොත් වෙනවා. අලුතෙන් සේවකයෝ වෙලේ කඩේ ගොඩනගන ඒව තමයි අපි කතා කරන්නේ. ප්‍රායෝගිකයි. මාකටිං ප්‍රායෝගිකයි. බිස්නස් ප්ලෑන් සැලසුම් හදාගන්න ප්‍රායෝගිකයි. හරිම ආකර්ෂණීයයි. හරිම සිත් ගන්නාසුළුයි. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. දැඩි අවධානයෙන් ඉන්න ඕන. ඒ නිසා අදින් පස්සේ මේ එක පාඩමක්වත්, එක ලෙසන් එකක්වත්, එක පාඩම් පරිච්ඡේදයක්වත් මම කියන්නේ මග හැර ගන්න එපා. අතිශය වැදගත්. මම මෙච්චර කියන්නේ මොකද මම අවුරුදු එකක් දෙකක් නෙවෙයි 5ක් 10ක් නේ අවුරුදු 12ක්ම මම පේපර් මාකින් කරපු ගුරුවරයෙක්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ. මම මේ අත්දැකීම හොඳට ගත්ත කෙනෙක්. මම දැක්ක ළමයිට වෙච්ච දේවල්. දැන් මේක රහසක් මම කලිනුත් කිව්ව මේක. සමහර අවුරුදු වල මගේ උපකාරක පන්ති දේශනවලදී ඉගෙන ගත්ත ළමයිගේ උත්තරපත්‍ර මමම බැලුවා. දැන් මම බය නැතුව කියනවා. අහඹුලෙස වෙච්ච දේවල්. තේරුණාද? ඒ කියන්නේ දැන් එහෙම දෙන්නේ නැහැ. දැන් මම ඒ දවස්වල විවාහ වෙලා නැහැ. දැනුත් විවාහ වෙලා නැහැ. මම ඒ නිසා මම නවාතැන් වල ඉන්න නිසා මම පර්මනන්ට් ඇඩ්‍රස් එක දෙන අපේ ගමේ ඇඩ්‍රස් එක. ඒතර දිස්ත්‍රික්ක වෙනස්. ඒතර මම උගන්වන දිස්ත්‍රික්ක වෙනස්. අන්න මට බයි chance හම්බ වෙනවා. මම මේක ටෙස්ට් කරලා බලුවා මගේ ළමයි මම කියන්නේ ටෙස්ට් කරපුවා මගේම ළමයි තමයි.
තේරෙනවද? ඒ මගින්ම ඉගෙන ගත්ත ළමයි පොව මම දැක්කා. සමහර මං ඉගෙන ගත්ත ළමයා ගොඩ හොඳටම ලකුණු ගත්තා. හරියට පන්ති ආවේ නැහැ, වැඩ කරේ නැහැ. අපි කියන්නේ පිස්සු නටනවා කියලා. ඒ ළමයිගේ ලකුණු අඩු වුණා. ඒ නිසා මතක තියාගන්න ඔබේ විෂයේදී ව්‍යාපරද්දිනේදී ඒ සාමාර්ථයක් ලබා ගැනීමට වැඩිම බර තැබීමක් කළ යුතු මාතෘකාව තමයි අදින් පස්සේ පටන් ගන්න. පැහැදිලිද? අනික මුළු ජීවිත කාලෙම වැදගත්. දැන් බලන්න ඔබ කවදා හරි මාකටිං මැනේජර් කෙනෙක් වෙනවා. මාකටිං මැනේජර් කෙනෙක් වෙනවා. ඔබට මේ මාතෘකාවම ඇති. මේ මම උගන්වන මාතෘකාවම ඇති ඔබ වඩා හොඳ අලිමි කළමනාකරුවෙක් කරන්න. දැන් මේ චුට්ටකට පෙර මම පොඩි විවේකයක් කරගෙන තේකක් බොන්න ගිය අපේ ලොබි එකට ගියන් පස්සේ මගේ පවුලේ ඥාති සහෝදරයෙක් අක්කා කෙනෙක් මට කතා කරා. එයාගේ පුතත් මගෙන් තමයි ඉගෙන ගත්තේ. එයාත් ඒ තරම්ම ඉගෙන ගන්න දක්ෂයෙක් නෙවෙයි. මම පන්තිලේ තින් බැනලා යා වෙනුවෙන් එයා ඉලක්ක කළම යම් යම් උදාහරණ අරගෙන ආදර්ශමත් චරිත ගැන කියලා ඉගෙන ගත්ත ළමයිගේ චරිත ගැන කියලා කොහොම හරි මිනිහා ගොඩ ගියා. යන්තම් සන්තම් කියලා කියන්නේ බොහොම අමාරුයි මම හිතා එක ලකුණක් දෙකක් මිස් වුණා නම් එයාට යන්න බෑ. විශ්වවිද්‍යාලය සිලෙක්ට් වුණා. උපාධියක් ගත්තා. පාස් අවුට්ුනේ මෙහෙන් සබරගමුවේ. එතකොට අද යයිනේ මාලදිවයිනේ. මාලදිවයිනේ මට නම මතක නම කිව්වා ලොකු හෝටල් 3ක එකම හිමිකරුවෙක් දෙන හෝටල් 3ක මෙයා එක හෝටල් එකක පර්මනන්ට් ඇකවුන්ටන්ට් අනිත් හෝටල් දෙකෙත් විසිටින් ඇකවුන්ටන්ට් වශයෙන් වැඩ කරනවා. ඉතින් මං ඇහුවා අක්කේ දැන් අවුලක් නැද්ද වැඩ නෑ දැන් එයා හොඳට කරන් යනවා කිව්වා. දැන් මං දන්නවා ඒ පුතා දක්ෂයෙක් නෙවෙයි. මගේ බලයටම දැන් අක්කත් එක්ක හරි යාළුවෙක් වගේ තමයි අක්කයි ඒ පුතා ඉන්නේ. කියලා මේ ඇත්තටම මට දැන් මම කියන බාප්පා නැත්තම් මට කවදාකවත් ඒ ලෝල් ගොඩ එන්න බෑ. බාප්පා තමයි මගේ මොකද හිත වෙනස් කරේ. ඉගෙන ගන්න ඕන කියන තැන ඇදලා දැන් ඒ නිසා තමයි සතියක් දෙකකට සැරයක් අක්කා එයාගේ අම්මා මට කතා කරා. ඒ තාම ඒක නිකන් පිනක් කියලා ඒගොල්ලෝ කියන්නේ. එහෙම කෙනෙක් දැන් මාලදිවයිනේ ඔන්න ඇකවුන්ටන්ට් කෙනෙක් වෙලා ඉන්න හොටෙල් 3ක. ඔක තමයි ඇත්ත කතාව. මොකද්ද හේතුව? ඒ කියන්නේ එයා විශ්වවිද්‍යාලයට යන්න හැකියාව ලැබුණේ. විශ්වවිද්‍යාල ලබාගත් දැනුමත් එක්කම මම උගන්වපු දේවල් එයාට ප්‍රායෝගිකව එයාත් මට හදිසියෙ දුරකථන මුතුමත් දීපුවා කියලා. ඒ ඉගෙන ගත්ත කෙනෙක් කියමු කොහොම හරි. තව ඉන්නවා මගේ ශිෂ්‍ය පරපුරේ විශ්වවිද්‍යාලේ වැස්ස කරොත් ගිහිල්ලා නැහැ. චාර්ටඩ් සීමාවෙනි එකක් කරලා නැහැ. ඒ ලෙවල් විතරයි. ඒ වලින් පස්සේ හැබැයි ඒගොල්ලෝ ඉංග්‍රීසි පුළුවන්, භාෂාව පුළුවන්. ඒගොල්ලෝ ඔය මාකටිං මැනේජර් කියනවා, එක්ක පර්සනල් මැනේජර් කියනවා, විවිධ තනතුරු තියෙනවා. වැඩ කරනවා. ඉතින් මං ඉතින් අහනවා හම්බුණා දැන් බල ඉතින් ඉගෙන ගත්තේ නැහැ නේ කැම්පස් ගියෙත් නැහැ නේ. පුළුවන් මේ රැකියාව කරන්න. ඇස්සම අවුලක් නැහැ. සර් උගන්වපුවා තමයි ඒවම තමයි සර් තියෙන්නේ. අපිට හරි වැදගත්. තේරුණාද? ඒ දැන් මොකද ඒක ඔප්පු වෙනවා ඒගොල්ලෝ සමහරට මට වරින් වර කෝල් කරනවා. සර් මෙන්න මෙහෙම චෙක් එකක් ඇවිල්ලා තියෙනවා. සර් අපි මේකට මොකද කරන්නේ? අන්න පොඩි හිර වෙන තැන නැතුව නොවේ. ඉතින් මගෙන් අහන වගේම සමහරට ඒගොල්ලන්ගේ සීනියර් ඔෆිසර් කෙනෙකුට අහනවා ඇති. කොහොම හරි ටැකල් කරන්න පුළුවන්. දැන් තේරෙනවද මේ මාතෘකාවල වටිනාකම? ප්‍රායෝගිකයි. ඒ නිසා මේ මාතෘකා කියන්නේ ඔබේ ජීවිතයට බද්ධ වූ මාතෘකා. තේරෙනවද? මේ අදින් පටන් ගන්න මාතෘකා ඔබේ ජීවිතයට බද්ධ වූ මාතෘකා කියන එක මතක් කරගන්න එපා. මම මෙච්චර කියන්නේ මොකද මම දන්නවා මේ මාතෘකා ටික ඔබ මගහැර ගත්තොත් විභාගෙත් ඉවරයි ජීවිතෙත් ඉවරයි. ඔබ අනිවාර්යයෙන්ම සමාජය තුල අතරමං වූ නැත්නම් වැලි කතරක අතරමං වූ තැනැත්තන් බවට පත් වෙන්න එපා. තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. ඔබ මේ මාතෘකා ටික හරියට ෆලෝ කරන්න ඕනේ. තේරුණාද? එහෙනම් ජීවිතයටත් වැදගත් විභාගයටත් වැදගත්. එහෙනම් ඔබේ උසස් පෙළ අධ්‍යාපනයයි විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනයයි ගඟක ඉවුරු දෙකක් නම් තේරුණාද? ඒ ඉවුරු දෙක යා කරන පාලමක් හා සමානයි මෙන්න මේ මාතෘකාව ටික. තේරුණාද? ඒ නිසා ඔබ උසස් පෙළ කියන ගම් ඉවුරේ සිට තේරුණාද විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනය ගැන ඊළඟ ගම් ඉවුරට රැගෙන යන යාත්‍රාවක් හා සමානයි මේ මාතෘකාව ටික. මම හිතන්නේ දැන් කිව්වේ ඇති. මේකේ වටිනාකම දෙන්න එපා. මේ වටිනාකම ඔබට දැනුන් නැත්තම් ඔබේ මනසට කිඳා බැස්සේ නැත්තම් මේ මාතෘකාවලට ඔබ ඇලුම් කරන්නේ ආදරය කරන්න නිසා පෙරට වඩා ඇල්මෙන් යුතුව ඒ වගේ කැපවීමෙන් යුතුව බොහොම ආදරෙන් මේ විෂයන් ටික ඉගෙන ගන්න. සැහැල්ලුන් ඉගෙන ගන්න. ජීවිතේටයි විභාගයට දෙකටම අතිශය වැදගත්. තේරුණානේ? රයිට්. අපි අද ආරම්භ කරන්න යන්නේ එතකොට විෂය නිර්දේශයේ 12 වෙනි ඒකකේ වටිනා මාතෘකාව අපේ ප්‍රාර්ථනාවත් අපි කවදා හරි කළමනාකරු වෙනවා කියන එකනේ. දැන් ජීව විද්‍යාව හදාරණයේ ප්‍රාර්ථනාවක් තියෙනවා. දැන් නැත්නම් සිහිනයක් තියෙනවා. ඇම්බිෂන් එකක් තියෙනවා. මම ડોක්ටර් කෙනෙක් වෙනවා. ගණිතංශයෙන් ගැන මම ඉංජිනේරු කෙනෙක් වෙනවා. අපේ ඇම්බිෂන් එක මොකක්ද? අපේ සිහිනය. මම කළමනාකරුවෙක් වෙනවා. එහෙනම් කළමනාකරුවෙක් වෙනවා කියන සිහිනය
සැබෑ කරන මාතෘකාව තමයි ප්‍රධාන මාතෘකාව තමයි කළමනාකරණය. ඒතර මේ 12 වන මාතෘකාව වෙනද නම් තිබුණේ කළමනාකරණ මූලිකාංග කියලා. දැන් තියෙන්නේ පුද්ගලයන්ගේ හා සංවිධානවල පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම කියලා ටිකක් දීර්ඝ විස්තරයක් වශයෙන් දාලා තියෙනවා. නමුත් ඇත්තටම මේ මාතෘකාව මෙහෙම විශ්ලේෂණය කරාට මේකෙන් කෙරෙන්නේ පරණ විදියටම කළමනාකරණ මූලිකාංග තමයි. elements of management. කළමනාකරණයේ මූලිකාංග 4ක් තියෙනවා. planning, organizing, leading, controlling කියලා ඒ 4 තමයි අපි බහුතරයක් කරන්නේ. තේරෙනවද? එතකොට ඒකේ පළවෙනි පාඩම් පරිච්ඡේදය කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම. කළමනාකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම කියන මාතෘකාව අපි ඊට වඩා පුළුල් ලෙස අපි කතා කරනවා. කළමනාකරණය කීයක පිවිසුම, කළමනාකරණයේ ආරම්භය, කළමනාකරණ කියන විෂය ගොඩනැගිච්ච හැටි සමග අපි හොඳ අර්ථකථනයක් එක්ක අපි මේ පාඩම කරගෙන යමු. එතකොට දැන් සාමාන්‍ය අපේ ජීවිත හැම දෙයකටම මේ පාඩම වැදගත් දරුවනේ. කළමනාකරණය මොකද? කලට මනාවට වැඩ කිරීම. කළමනාකරණය. කලට මනාවට කරණය කිරීම. කලට මනාවට වැඩ කිරීම. තේරෙනවද? අපි යම් කිසි දෙයක් කරනකොට කරන්නම් වාලේ කරන්න බෑ. කාගේ හරි බල කිරීමකට කරලා වැඩක් නැහැ. අපි කරන්න ඕනේ නිසි කලට මනාවට හොඳින් ඒක ඉෂ්ට කරන්න ඕනේ. එහෙම කරනකොට අපේ ජීවිතත් සාර්ථක වෙනවා. කළමනාකරණය කියන විෂය චින්තනය නැත්නම් කළමනාකරණය කියන සුවිශේෂී විෂය දර්ශනය අපේ ඇඟ ඇතුලේ තියෙනවා නම් අපේ පෞද්ගලික ජීවිතත් සාර්ථකයි. ඔබේ අනාගත විවාහ ජීවිතත් සාර්ථකයි. ඔබ රැකියාව ජීවිතයකට ගියාම ඔබේ රැකියාව ජීවිතයත් සාර්ථකයි. ඔබ වෘත්තිකයෙක් නම් ඔබේ වෘත්තිමය ජීවිතයත් සාර්ථකයි. ඔබ කවදා හරි ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වෙනවා කීප දෙනෙක් හරි ඔබේ ව්‍යාපාරික හා ව්‍යවසායක ජීවිතයත් සාර්ථකයි. තේරුණාද? කලට මනාවට වැඩ කරන්න පුරුදු වෙනවා. අන්නේ කලට මනාවට වැඩ කරන්න පුරුදු කරන විෂය තමයි කළමනාකරණය. ඒ විතරක්ද? මේ පාඩම කරාම මම දැන් සෑහෙන උත්සාහ ගත්ත පාඩමෙන් පාඩමට මේ විෂයට ඔබ ගොනු කරගන්න. විෂය ඔබ බැලන්ස් කරගන්න. විභාගයට නිසි ආකාරයෙන් විෂය දැනුමක් අරගෙන කියලා ලියන්න. අන්නේ විභාගයට අවශ්‍ය දැනුම මනාවට හසුරුවමින්. තේරුණාද? විභාග ප්‍රශ්නවලදී ඔබ කිසිම කලබලයක් නැතුව ඒ දැනුම ප්‍රශ්නෙන් අහන මට්ටමින් සාර්ථක ලෙස පරිපූර්ණ උත්තරයක් ලියන්න අවශ්‍ය දැනුමත් ලබා දෙන විෂය තමයි කළමනාකරණය. එහෙනම් මේ විෂය ඉගෙන ගන්නවා කියන්නේ ඔබ විභාගයටත් හොඳ කළමනාකරුවෙක් විදියට නේ හොඳ කළමනාකරුවෙක් විදියට ගන්න පුළුවන් උපරිම ලකුණු ගන්න පුළුවන් විදියට ලිවීමේ ශක්තියත් වර්ධනය කරගන්න ඔබට මේකෙන් තල්ලුවක් වෙනවා. ඒ නිසා මේ විෂය සෑම දෙයකටම ප්‍රයෝජනයි. දැන් ඔබේ ගෙදර දානයක් තියෙනවා කියන්නකො. මගුල් ගෙදරක් අව මගුලක් වෙන්න එපානුත් වෙනවනේ බුදු දසයනනු. ඒ ඕනම අවස්ථාවකදී උපන්දින සාදයක් වෙන්න පුළුවන් විශේෂම දානයක්. වගේ අවස්ථාවක පවා මේ ඉගෙනගත්ත කළමනාකරණය වැදගත්. මම ඔකට පුංචි උදාහරණයක් කියන්නම්. අපි එක්තරා මට අවුරුදු නමතක නැහැ දැන් අවුරුදු 10ක් වගේ උඩ 10ක් 12ක් උඩදී ගල්දුවේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම ආරණ්‍ය සේනාසන. ඒකේ මම හිතන්නේ දැන් 200කට වඩා ශාඛා තියෙනවා ලංකාපුරා. මූලස්ථානය තමයි අම්බලන්ගොඩ ගල්දුව තියෙන්නේ. මේ යෝගින් වහන්සේලා ඉන්න. ඒකේ වෙසක් පොයට දානයක් දෙනවා කියන එක බොහොම අමාරු වැඩක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා එදාට 200ක් විතර. ඒ කියන්නේ උපාසක උපාසකාවියන් ඉන්නවා 4000ක් 5000ක් අතර ඒ කාලේ. දැන් 8000ක් විතර ඉන්නවා. ඒ කාලේ 5000ක්. හිතන්න දානයක් දෙන එක ලේසි නෑ. නමුත් මගේ පවුලේ මගේ ඥාති මස්සිනා කෙනෙක් අභියෝගය බාරගත්තා. එයා ව්‍යාපාරිකයෙක්. මම දන්නවට තනියම මම කරයිත් ගන්න මමත් උදව් කරන්නම් කියලා. මම නම් ඒ කාලේ හැටියට අපි තුමු දාන මුළු වියදම රුපියල් මොනනම් දානේ මුළු වියදමෙන් 5% විතර මම මුදලින් දෙන්නේ නැති. මම ශ්‍රමය තමයි දුන්නේ. මම මගේ ඉගෙනගත්ත මගේ පන්තුලේ ඉන්න සහ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පාස් අවුට් වෙච්ච අයත් ආවා. විශ්වවිද්‍යාලේ ඉන්න අයත් ආවා. ඒක මම හිතන්නේ කොල්ලෝ මට හිටියා 50කටක් උදව් කරා. තව ඒ අයියත් ගෙනාවා. මම ඔක්කොම කියන්නේ දානේ වැඩ හසුරුවන්න සහායකව වශයෙන් 200ක් විතර අපි හිටියේ. නැත්නම් කොහොමද දෙන්නේ? උපාසකම්මලා දැන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ සිල් ගන්නේ. නමුත් කැම දැක්කම ඒව අමතක වෙනවා. තේරෙනවද? හරි කලබලයි. ඒගොල්ලෝ පාලනය කරන සෑහෙන අපට වෙහසක් ගන්න උනා. අන්තිමට දැන් මගෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා පාස් අවුට් වෙච්ච අය වගේම දැනට
ඒ කියන්නේ 13 වසරේ ඉගෙන ගන්නම කියන්නේ ඒ 13 වසරේ කළමනාකරණේ පාඩම ඉගෙන ගත්ත අය පවා ඒගොල්ලෝ ස්වයං නායකයෝ වුණා. ඒ කියන්නේ අවස්ථානුකූල නායකයෝ වුණා. සිටුේෂනල් ලීඩර්ස්ලා වුණා. තේරෙනවද? ඒ කියන්නේ කළමනාකරණදී අපි නායකත්වය ගැන ඉගෙනුවා. නායකයන්ගේ ක්‍රියාකාරීත්වය ඉගෙනුවා. තේරෙනවද? ඒගොල්ලෝ දැන් අර උපාසක උපාසිකයන් පාලනය කරන බැරි නිසා මම හිතන්නේ ඒක බුෆේ. ඒ කියන්නේ මට මතක නැහැ මම හිතන්නේ ඒක 20 15ක් හෝ 20ක් වගේ තැන් කීපයක වෙන මහර දෙන්නේ ඒගොල්ලෝම තමයි සැලසුම් කරේ. අපිට තිබුණේ තැන් 3යි අපි මේ සැලසුම් කරේ. බෑ තැන් 3 පාලනය කරන්න බෑ. අන්න කළමනාකරණ ඉගෙන ගත්ත එක ප්‍රතිඵලයි. ඒ ළමයි ටික ඇවිල්ලා ඒ ළමයි ස්වයං නායකයන් වශයෙන් ක්‍රියාත්මක වෙලා ඒ ළමයිගේ අනිකුත් අයට විධාන දෙමින් වැඩ පවරමින් ගානට බැලන්ස් කරා. නැත්නම් ඒ දාන දෙන්න බෑ ලේසියකට. ඒ කුක්ලා මම හිතන්නේ නගර කීපයෙන් එන කුක්ලම 25ක් 30ක් කුක්ලා හෙල්පර්ස්ලා ඒ වගේ දෙගුණයක්. මේ එලිමහනු කියන්නේ ලොකු හට්ටි වල ලොකු දානයක් එක තේරෙනවද? කළමනාකරණය. ඒ කළමනාකරණය හා සම්බන්ධ ඒ කොල්ලෝ ටික හිටපු නිසා ඒ වැඩේ කොට ගියා. ඒ දන්නේ කොහොමද මගේ දාන ගත්ත පස්සේ මට මෙහෙම නර ආයිබෝන් වගේ නිකන් වැන්ද ඇත්තට මම පිසුදායි මට වඳින්න බැරුද කියලා. නෑ මල්ලි නැත්තම් මේක කරන්න බෑ. මල්ලිගේ කොල්ලෝ මරු කිව්වා. උන් නියම මැනේජර්ස්ලා වෙනවා කිව්වා. උන් නැත්තම් කොහොමද මේක මැනේජ් කරගන්නේ? මේක මගේ දැන් මේ මයිල් කෙලවිනෝ කියනකොට තේරෙනවද? මල්ලිගේ කොල්ලෝ ටික නියම මැනේජර්ස්ලා කිව්වා. උන් නැත්තම් මේක බැලන්ස් කරන්න බෑ කිව්වා. අන්න කළමනාකරණ ප්‍රතිඵල. දැන් වදිනවද? කළමනාකරණේ වැදගත්කම වටිනාකම. ඕගොල්ලන්ගේ නිවසක පවා දැන් දානයක් කිව්වම ලොකු දානයක් එහෙම දෙනකොට අපි තුමු සර්වරාත්‍රික පිරිත් දේශනයක් එහෙම දෙනකොට සාමාන්‍යයෙන් සතියක් තිස්සේ ලොකු අම්මා පුංචි මාමලා ඒක දරුවෝ එනවනේ. හරි කච කචේනේ. කිචන් ඩිපාර්ට්මන්ට් එකට ගියාම කුස්සිය පැත්තට ගියාම හරිම කච කචේනේ. එක්කෙනෙක් කියන මාළු තියාල් කරමු, තව කෙනෙක් කියන මාළුවට මිරිස් දාන්න එපා, තව කෙනෙක් කියන මාළු වලට ගම්මිරිස් දාන්න එපා. කොහොමනේ ප්‍රශ්න ගොඩයිනේ. හරිම කචල්නේ තේරෙනවද? හරි ගෝසාවක්නේ. ඉතින් අවට ගමේ ඔක්කොම දන්නවා මේ ගෙදර මොකක් හරි උත්සවයක් කියලා කෑ ගහනවා. නමුත් කළමනාකරණය ඉගෙනගත්ත ඔබ සක්‍රිය වුණොත් එහෙමයි සද්දබද්ද ඔක්කොම පාලනය කරනවා. කිසිම සද්දයක් නැතුව වැඩේ කරන්න පුළුවන්. දැන් මගේ අම්මා නැති වෙච්ච වෙලාවේ මම ගොඩක් ඇත්තරම ෂොක් එකක් ආවා. මොකද පළවෙනි අත්දැකීම අපේ පවුලේ හදිසිය වියෝ මම ඇත්තරම ෂොක් එකක්. මට හිතාගෙන මම ගොඩක් දේවල් කළේ නැහැ. පවුලේ අපේ ලොකු තාත්තගේ බාප්පගේ අයියලා ඉවිල්ලා තමයි වෙන්නේ. ඉතින් සරි සද්දබද්ද වැඩි. තාත්තගේ අවුරුද්ද මාසෙකින් තාත්තත් අවසනාන්තර අපිව දාලා යනවා. තාත්තගේ මරදි මම දැන් දන්නවනේ දැන් අම්මා මියගේ තාත්තා මිය යනවා කියලා. මම ඒකට සූදානමක් තිබුණා මං හිතන්නේ. මම දැනගෙන හිටියා. අනික මාස ගානක් අසනීපෙන් හිටියා. ඒකෙදි මට දුක නැහැ කියනනේ මට දරාගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. ඒකෙදි අපේ මලගෙදර අර අම්මගේ වගේ කචල් බයි කියන්නේ සද්දබද්ද නැහැ. සියල්ල පිළිවෙලට කරුණා. මම වැඩ බෙදුවා. මගේ පවුලේ දුවල පුතාලා හිටියා. මගේ ඉගෙන ගන්න ගෝලෝ 100 ගාණක් ආවා. මං කණ්ඩායම් කළා. වැඩ පැවරුවා. එක කණ්ඩායමකට පැවරුවා පාන්සුකුල වැඩ ටික. පාන්සුකුල දෙන්නේ මෙහෙමයි, එරේ මෙහෙමයි. ඒක උපදෙස් ගන්න පරණ වැඩිහිටියෙක් පත් කරා. යාගේ උපදෙස් ගන්න කරන විදිය. ඒතර ඒකට අවශ්‍ය ආම්පන්න, දැහත් වට්ටි, සුදු රෙදි, පුටු සියල්ල ඒගොල්ලෝ ඇසි කරන්න ඕනේ. පාන්සුකුල දෙන වෙලාවට ඒ වැඩේ 100% කරලා තියෙනවා. තේරෙනවද? කෝඩිනේටර් මමමයි. ඕනම විසඳ ගන්න බැරි ගැටලුව මල්ලකට ගේන්න ඕනේ. ඒ වගේම එන අයට සංග්‍රහ කරන වෙනම කමිටුවක් දැම්ම. දිවා කාලේට වෙනම කමිටුවක්, රාත්‍රී වෙනම කමිටුවක්. ඒකේ දෙන්නෙක් හිටිය නිරන්තර මේගොල්ලෝ ඉදිරියේ ඉන්න ඕනේ. අමුත් එක්ක එන්නේ කවුද? එයාව ඊට පස්සේ දෙහයට ගෞරව කරලා එනකොට එයාට අවශ්‍ය සංග්‍රහය කරන්න අර අනිත්‍ය දුනුවත් කරනවා. රාත්‍රී කාලේ පවුලයට විවේකයක් දෙනවා. රාත්‍රී කාලේ එළි වෙනකන් තේ කෝපි හදන වෙනම ගෲප් එකක් හැදුවා. එතකොට සමහර මලවල පාන්දරවල තේ කෝපිනේ අපේ ගෙදර ඒව තිබුණා. ඒ හැම දෙයක්ම සියලු දේ කරා. ඒ කියන්නේ කිසිම සද්දයක් බදිනුත් වැඩේ ගියා. ඔන්න වගේ මේ කළමනාකරණය කියන විෂය ඔබේ ජීවිතවලට, ඔබේ ගෘහයන් වලට, ගෘහ කටයුතු පවා කලට මනාවට හසුරුව ගන්න අතිශය වැදගත් වෙන නිසා මේක අපි හරියටම ඉගෙන ගන්නට ඕනේ. අපි ඒතර මුලින්ම බලමු කළමනාකරණේ අවශ්‍යතාව විශේෂ වැදගත්කමනේ පරිපාඩම. අපි බලමු කළමනාකරණ පිවිසුම. මැනේජ්මන්ට් අප්‍රෝච්. දැන් මේ කරුණු මං හැදුවේ ගොඩක් කල්පනා කරලා. ඔය කළමනාකරණ සම්බන්ධව ටෙක්ස්ට් බුක් තියෙනවනේ. ඒ කියන්නේ නිර්දිෂ්ටිත ග්‍රන්ථ. ප්‍රධානම ග්‍රන්ථයක් තමයි ඩී.එස්. චන්දන්ගේ The Practical Management කියන පොත. Practical Management කියන පොත. ඒ වගේම පී රොබින්ස්ගේ Fundamental Management කියන පොත. නිර්දිෂ්ටිත ග්‍රන්ථ. ඒ වගේ පොත්පත් ගණනාවක් ගුරුවත් පොතත් එක්ක මිශ්‍ර කරගෙන මම මේ ප්‍රවේශය හැදුවා. ජනගහන වර්ධනයට සමගාමීව
මිනිස් චින්තනයේ දියුණු වී මිනිස් වූමනාවන්ගේ වර්ධනයට සාපේක්ෂව සම්පත්වල හිඟකම දැනෙන්නට විය. ඉක්මනට තේරුම් ගන්නකො ඒතර අපිට ඉක්මනට යත හැකියි. ජනගහන වර්ධනය තේරුණා ශිෂ්ටාචාර ආරම්භයේ ජනගහනය සීමිතයි. ඒගොල්ලන්ගේ වූමනා සීමිතයි. ඒ නිසා සරලම ක්‍රම මගින් ඒ වූමනා සපුරා ගත්තා. කුසගින්න හැදුනම ආහාර පාන වූමනා වුණාම වනයේ තියෙන ගඩාගිඩියක් කාලා ඒක නිමා කරගත්ත සරලයි. සතෙක් දඩයම් කරගත්ත පුච්චගත්ත කෑව නිදාගත්ත සරලයි. තේරුණාද? වූමනා සීමිතයිනේ. නමුත් ජනගහන වර්ධනයේ සමගාමීව මිනිස්සුගේ චින්තනය මිනිස්සුගේ මනස දියුණු වෙනවා. ඒ නිසා මිනිස්සුගේ වූමනාවන්ගේ මොකද වෙන්නේ? වර්ධනයක් ඇති වෙනවා. මිනිස්සගේ එහෙම නෙවෙයි මිනිසා ඉගෙන ගන්න මොකද වෙන්නේ? වූමනා සංකීර්ණ වෙනවා. දැන් අපේ ගෙවල් වල ඕගොල්ලන්ගේ සීයලා කියන්නේ සමහර සීයලා තාත්තලා පරණ තාත්තලා බනිනවා දරුවන්ට. උඹලා ඕකට ඉගෙන ගත්ත වැඩි. අපිට මේ ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්න ගොඩයි උඹලා ඉගෙන ගන්න නිසා. තේරෙනවද? ඇත්ත කතාව ඔකනේ. කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ මිනිස්සගේ චින්තනයේ දියුණු වෙනවා. මනස දියුණු කරගන්නවා. මනස දියුණු වෙනවා කියන්නේ දරුවනේ අපේ වූමනා මොකද වෙන්නේ? සංකීර්ණ වෙනවා. වූමනා වැඩි වෙනවා. එනස් ඒ වූමනාවගේ වර්ධනයට සාපේක්ෂව සම්පත් වල හිඟකමක් ඇති වෙනවා. අන්න මිනිස් චින්තනයේ දියුණු වෙනවා. මනස වර්ධනය වෙනවා. වූමනා ඉහළ යනවා. සම්පත් මදි වෙනවා. හිඟ සම්පත් නැත්නම් සම්පත් වල උණුතාවය දැනෙන්න පටන් ගන්නවා. එකී හිඟ සම්පත් වලින් මිනිසුන් ලවා උපායශීලී ලෙස වැඩ ගැනීම ඉලක්ක කොට කළමනාකරණය නැමැති විෂය සමෝදානිත විෂයක් නැත්නම් සමෝදානිත සංකල්පයක් ඉන්ටග්‍රේටඩ් කන්සෙප්ට් එකක් ලෙස වර්ධනය වී ඇත. ප්‍රශ්නේ පැහැදිලිද දැන්? කියන කතන්දරේ තේරෙනවනේ. ජනගහන වර්ධනයත් එක්ක මිනිස්සුන්ගේ වූමනා ඉහළ යනවා. ඒ වූමනා ඉෂ්ට කරන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සැපයුම කිරීමේදී සම්පත්වල අඩුවක් ඇති වෙනවා. සම්පත් හිඟේ මතුවෙනවා. එhmenan මේ හිඟ සම්පත් වලින් මිනිසුන් ලවා නිකන්නේ උපායශීලී ලෙස ටැක්ෆුලි උපායශීලී ලෙස වැඩ ගැනීම සඳහා කළමනාකරණය නැමැති විෂය අවශ්‍ය වෙනවා. සම්පත් හිඟ නොවුනා නම් කළමනාකරණයක් අවශ්‍ය වෙන්නේ. එහෙම නේද? එහෙම නැත්නම් මිනිස්සුන්ගේ මනස දියුණුුනේ නැත්නම් ඒගොල්ලන්ගේ වූමනා වර්ධනය වුණේ නැත්නම් මනස දියුණුුනේ නැත්නම් වූමනා වර්ධනය වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒත් කළමනාකරණයක් ඕනේ. මේ ප්‍රශ්නේ ඔක්කොට වඩා මිනිසා දියුණු වීම. මිනිසා දියුණු වීම. තේරුණාද? එහෙනම් මිනිස් චින්තනයේ දියුණු වෙලා මිනිස්සුගේ සිතුම් පැතුම් ආසාවන් වර්ධනය වෙලා මිනිසාට ජීවත් වී යුතුයි කියන හැඟීම දැනෙලා වූමනාවන් වර්ධනය වුණාම තීන සම්පත් මදි වෙනවා. දැන් සම්පත් හිඟයි. ඔයාලා ආර්ථික විද්‍යාවෙන් කතා කරන හිඟකම කියන සංකල්පය එන්නේ ඒ විදිහටයි. අවම මේ හිඟ සම්පත් වලින් මිනිසුන් ලවා උපායශීලී ලෙස අපිට වැඩ ගන්න ඕනේ. මේක ඒ කියන්නේ හිඟ සම්පත් කොමාරි මිනිසුන්ගේ වූමනා ඉෂ්ට කරන්න අපි බැලන්ස් කරගන්න ඕනේ. පාලනය කරගන්න ඕනේ. අනේ හිඟ සම්පත් වලින් මිනිසුන් ලවා උපායශීලී ලෙස වැඩ ගන්න ඉලක්ක කරගන්න තමයි කලට මනාවට වැඩ කරන විශේෂ අවශ්‍යතාවය ඇති වෙන්නේ. තේරුණාද? සම්පත් හිඟ නුණා නම් මිනිස් වූමනා හිඟ උනා නම් ඒ කියන්නේ අඩුවෙන් තිබුණා නම් ජනගහනයේ වර්ධනය නුණා නම් ඔය පිළිවෙල ගත්තොත් ජනගහනයේ වර්ධනය උනේ නැත්නම් එහෙනම් වූමනා වර්ධනය වෙන්නේත් නැහැ. තේරුණාද? එහෙනම් සම්පත් හිඟ වෙන්නේත් නැහැ. එහෙමනම් කළමනාකරණයක් අවශ්‍ය නැහැ. මේ ජනගහනය වැඩි වෙච්ච නිසා, වූමනා වැඩි වෙච්ච නිසා, සම්පත් හිඟ වෙච්ච නිසා, හිඟ සම්පත් වලින් මිනිස්සුගේ වූමනා ටික ස්තුලිත ආකාරයෙන් ඉෂ්ට කර ගැනීම සඳහා කලට මනාවට මේ මිනිස්සුන් හසුරවන්න, සම්පත් හසුරවන්න කියන අවශ්‍යතාවය මත තමයි කලට මනාවට වැඩ කරන්න කළමනාකරණය කියන විෂය අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒ විෂය සමෝදානිත විෂයක්, සමෝදානිත සංකල්පයක් වශයෙන් තමයි මුලින්ම ලෝකෙට එළියට එන්නේ. ඉන්ටග්‍රේටඩ් කන්සෙප්ට් එකක් වශයෙන්. මොකද්ද මේ සමෝදානිත සංකල්පයක් කියන්නේ? මොකද්ද සමෝදානිත කියන්නේ? මතකද මේ සමෝදානිත කියන වචනේ අපිට මේ විෂය පුරාව එක මේ විෂයන් පුරාවටම අපිට කතා කරන්න වෙනවා. සමෝදානිත කියන වචනේ. සමෝදානිත කියන්නේ සාමූහික කියන එක. තේරුණාද? ඒ කියන්නේ ඒකාබද්ධ කියන එක. ඒකාබද්ධ නැත්නම් සමූහගත කියන එකයි මේ කියන්නේ. සමූහගත ඒකාබද්ධ වෙයි. ඒ කියන්නේ කළමනාකරණය කියන විෂය ආරම්භ වෙන්නේ වෙනත් විශේෂේෂ්ඨ ගණනාවක දැනුම් සම්භාරයක්, සංකල්ප සමූහයක්, චින්තන සමූහයක් එකට එකතු කරලා ඒකාබද්ධ කරලා තමයි කලට මනාවට වැඩ කරන මේ විෂය ගොඩනගන්නේ. ඒ නිසා අපි මේකට කියනවා සමෝදානිත විෂයක්, සමෝදානිත සංකල්පයක්, ඉන්ටග්‍රේටඩ් කන්සෙප්ට් එකක් කියලා. තේරෙනවද? ඒක දෙවෙනි ඡේදයේ මම විස්තර කරනවා මෙන්න මෙහෙම. එනම්
කළමනාකරණය නැමැති විෂය වෙනත් පුළුල් විශේෂේෂ්ඨ ගණනාවක් ආකර්ෂණය කරගත් දැනුම අත්දැකීම් මහා ක්‍රමවේද. එකක් දැනුම, එකක් අත්දැකීම්. අනිත් එක ක්‍රමවේද, විදි ක්‍රමවේද, මෙතඩ්ස් කියලා කියන්නේ අපි. ක්‍රමවේදයන් රාශියක් ඒකාබද්ධ වෙන වචනේ මේ තියෙන සමුදාන්ත වල තියෙන වචනේ ඒකාබද්ධ. රාශියක් ඒකාබද්ධ කරගනිමින් පෝෂණය වී ඇත. බොහොම අපූර්වට කියන විෂය ගොඩනැගිච්ච මේ විෂය ආරම්භය, විෂය උත්පත්තිය, ඉපදීම. තේරුණාද? කළමනාකරණ මෙත විෂය වෙනත් පුළුල් විශේෂේෂ්ඨ ගණනාවක් ආකර්ෂණය කරගනිමින් නැත්නම් පරමාදර්ශන ගනිමින් ඒ විශේෂේෂ්ඨ වලින් එක්කහු කරගත්ත දැනුම අධ්‍යක්ීම් සහ ක්‍රමවේද නැත්නම් ක්‍රම සහ විදි ඒකාබද්ධ කරමින් හැදුණු සමෝදානිත විෂයක් වශයෙන් තමයි එළියට ආවේ. එනම් තොරතුරු තාක්ෂණය, ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි, sannivedanaye, communication, ආර්ථික විද්‍යාව, ඉකොනොමික්ස්, සමාජ විද්‍යාව, social science, මනෝවිද්‍යාව, ගණිතය, දේශපාලන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදී විශේෂේෂ්ඨ ගණනාවක් ඇතුළත් සංකල්පමය මිශ්‍රණයක් ලෙස ගොඩනැගී ඇත. සංකල්පමය මිශ්‍රණයක් ලෙස ගොඩනැගී ඇත. තේරුණාද? පේනවද? එහෙනම් මේ කළමනාකරණය කියන විෂය මම මෙහෙම කියන්නම් ඇහින්දාස් විෂයක්. අපේ තරුණ කොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් ඇහින්දාස් විෂයක්. ඇයි? මේ මාතෘකා ගොඩක් විෂය ගොඩක් තොරතුරු තාක්ෂණය, sannivedanaye, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, ගණිතය, දේශපාලන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ගොඩක්. මෙන්න මේ විෂයන් පරණම විෂයන්. එහෙනම් කළමනාකරණය කියන එක තරම් පරණම නෑ. කළමනාකරණය කියන විෂය බොහොම ලාබාල විෂයක් මේ විෂයන් එක බලන්න. තේරෙනවද? මේවා බොහොම වැඩි වියට පත්වෙච්ච විෂයන්. එහෙනම් මේ විශේෂ ගණනාවක දැනුම, අත්දැකීම්, ක්‍රමවේද ඒකාබද්ධ කරලා හදපු සංකල්පමය විෂයක් තමයි කළමනාකරණය කියන්නේ. බලමු ඊළඟට වෙන්නේ මොකද කියලා. වර්තමානයේදී සලකා බලන විට ඉහත දැක්වූ ලෙස විෂය ශ්‍රේෂ්ඨ ගණනාවක් තුළින් ඒකාබද්ධ වී ගොඩනගාගත් විෂයක් වුවද කළමනාකරණය අද වන විට ඉහත විෂය ශ්‍රේෂ්ඨ වඩාත් අර්ථවත් කිරීම පිණිස ඉඳුරාම ආධාර කරන ඍජු සහාය සංකල්පයක් direct support concept ලෙසද ක්‍රියාත්මක වේ. ඍජු සහාය සංකල්පයක්. ප්‍රශ්නේ පැහැදිලිද කියන? ඕකේ කියන අර්ථය පැහැදිලිද? මේ කියන්නේ දැන් එදා වෙනත් විශේෂේෂ්ඨ ගණනාවකින් ඒකාබද්ධ කරගත්ත වෙනත් විශේෂේෂ්ඨ ගණනාවකින් සම්බන්ධ කරගත්ත දැනුම, පළපුරුද්ද, අධ්‍යක්ීම්, ක්‍රම සහ විදි ඒකාබද්ධ කරලා හැදූ විෂයක් වුණාට අද වන විට ඒ කළමනාකරණය කියන විෂය ගොඩනගන්න සහාය දැක්වූ තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව වැනි විශේෂේෂ්ඨ වලට එතන ඒ විශේෂේෂ්ඨ අර්ථවත් කරන්න, ඒ විශේෂේෂ්ඨ පෝෂණය කරන්න. තේරුණාද? ඉඳුරාම සහාය වන ඍජු සහාය සංකල්පයක් ලෙස කළමනාකරණය ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද කියන එක? කළමනාකරණය කියන විෂය ගොඩනගන්න අත දුන්න විශේෂේෂ්ඨ පෝෂණය කරන්න අද පෙරලා කළමනාකරණය දායකත්වය ලබා දෙනවා. ස්වභාව ධර්මයේ හැටි උම තමයි නේද? හොඳ දෙයක් නේ. එහෙමනම් කළමනාකරණය කියන විෂය අද වන විට ස්වාධීන වෙලා, අද වන විට වැඩි වියටපත් වෙලා. තේරුණාද? ඒ කියන්නේ වෙනත් විශේෂේෂ්ඨවල සහාය අරගෙන ක්‍රියාත්මක වෙනවා කියන්නේ එයා පොඩි ළමෙක් හා සමානයි. අපි පුංචි කාලේදී වැඩිහිටියන්ගේ ආධාර උපකාරත් එක්කනේ අපි ජීවන ගමන ඉස්සරහට ගෙනියන්නේ, පෝෂණය වෙන්නේ. අපිට වැඩිහිටියන්ගේ උපකාර නැත්තම්, ඇල්ම බැල්ම නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. අපිට අපේ දේ කරගන්න බෑ. එහෙනම් දැන් කළමනාකරණයත් ඒ වගේ කළමනාකරණේ වැඩිහිටියන් වගේ මීට වඩා ජ්‍යෙෂ්ඨ විෂය කීපයකින් ලබාගත් අධ්‍යක්ීම්, දැනුම්, ක්‍රම සහ විදි එක්ක තමයි මේ විෂය ගොඩනැගෙන්නේ. එහෙනම් බොහොම ලදරුවේ. නමුත් මේ අද වන විට කළමනාකරණය කියන විෂය ගොඩනගන්න සහාය දැක්වූ සෙසු විශේෂේෂ්ඨ පෝෂණය කරන්න ඍජුව දායක වෙනවා යනු අද කළමනාකරණය කියන ලදරුවා වැඩි වියට නැත්නම් තුරුණු වියටපත් වෙලා තියෙනවා. තේරුණාද? ඒ නිසා අද වන විට කළමනාකරණය කියන තුරුණු වියට පා තැබූ
තරුණයාට නැත්නම් තරුණියට ආවේනික වූ එයාටම විශේෂිත වූ චින්තනයන් එයාටම විශේෂිත වූ සංකල්ප ඔස්සේ සවිමත් වෙලා බලගැන්විලා අද කළමනාකරණයේ ස්වාධීන විෂයක් වශයෙන් මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක තමයි මම ඊළඟට විස්තර කරන්න තියෙන්නේ. ඒ නිසාම අද වන විට මෙකී විෂය ඊටම ආවේනික වූ දැනුම අමිතින් මෙකී විෂය ඊටම ආවේනික වූ දැනුම් හා චින්තන සමුදායක් ඔස්සේ අනුපිළිවෙලට ගොනු කරන ලද මිනිස් ක්‍රියාකාරකම් දාමයකින් යුතුව ව්‍යාපාර ලෝකයේ ඒකාලෝක කරවන ව්‍යාපාර ලෝකයේ ඒකාලෝක කරවන මිනිපහනක් මෙන් බැබලෙන පූර්ණ විෂයක් බවට පත්වී ඇත. එහෙනම් අද වන විට සමස්ත ව්‍යාපාර ලෝකයේම ආලෝකමත් කරන මිනිපහනක් හා සමාන විෂයක් තමයි කළමනාකරණය. අපිට එහෙම කියන්න අයිතියක් 100ට ලක්ෂ වාරයක් තියෙනවා. ඇයි හේතුව? ඔබ දන්නවා කළමනාකරණයේ දුර්වල වූ සංවිධාන අසාර්ථක වෙලා බංකොලොත් වෙලා ව්‍යාපාර ලෝකෙන් අතුගාවිලා යනවා. කළමනාකරණය කියන විෂය හොඳින් ක්‍රියාත්මක වන පුංචිම ව්‍යාපාර අපි නොහිතන ආකාරයෙන් කෙටි කාලයක් තුල ව්‍යාපාර ලෝකේ දිග්විජය කරලා ජයග්‍රහණය කරනවා. දැන් ඔබ දන්නවා සමහර අපි ලංකාවේ ලෝකෙත් ව්‍යාපාරික ලෝකෙ දිහා බැලුවම සමහර ව්‍යාපාරිකෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හෝ උසස් වෘත්ති අධ්‍යාපනයක් ලැබලා නෙවෙයි. නමුත් ඒගොල්ලන්ට ප්‍රායෝගිකව කළමනාකරණය කියන චින්තනය ඒගොල්ලෝ ආග්‍රහණය කරගෙන තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ගේ ව්‍යාපාර සාර්ථක වෙනවා. තේරුණාද? සමහරට කළමනාකරණය ගැන අවබෝධයක් නැතුව වෙනත් විශේෂ උපාධියක් ලැබූ අය ව්‍යාපාර කරනවා අසාර්ථක වෙනවා. ඒ නිසා කළමනාකරණය කියන්නේ අද ව්‍යාපාර ලෝකයේ දිනවන සංකල්පය දිනවන මෙවලම. තේරුණාද? කළමනාකරණය කියන්නේ ව්‍යාපාර ලෝකයේ දිනවන මෙවලම. මේක හරියට ව්‍යාපාර සාර්ථකත්වය කරා ගෙන යන මොකද්ද? පරිගණක වැඩසටහනක්. නැත්තම් මෘදුකාංගයක් හා සමානයි. තේරුණාද? ව්‍යාපාර සාර්ථකත්වයට පත් කරන හරියට පරිගණක වැඩසටහනක්. මෘදුකාංගයක් හා සමානයි කළමනාකරණය. මොකද පරිගණක වැඩසටහන නිවැරදිවම සම්පාදනය කළොත් තමයි පරිගණකයෙන් අපිට නිවැරදිව ප්‍රතිඵල දෙන්නේ. එහෙමනම් මේක ඇත්තටම පරිගණක මෙවලමක් හා සමානයි. මෘදුකාංගයක් හා සමානයි. තේරුණාද? ඒ නිසා සමස්ත ව්‍යාපාර ලෝකේ ව්‍යාපාර ශක්තිමත් කරන්න තියෙන සම්පත් වලින් උපරිම වැඩ ගන්න. තේරුණාද? තරගකරුවන් අභිබවයි තම ඉලක්ක කරා ගෙන යන්න අනිවාර්යයෙන්ම වැඩි 1000ක් වැඩි කැපකිරීමක් කරන්න. මොකෙන්ද? කළමනාකරණය කියන විෂය. ඔබ දන්නවා සමහර රටවල ආණ්ඩු පවා මොකද වෙන්නේ? අක්‍රිය වෙනවා. ආණ්ඩු පවා අක්‍රිය වෙනවනේ. ආණ්ඩු ඉක්මනින් ගෙදර යනවා. මාස 3න් මැතිවරණයෙන් ආපු ආණ්ඩුව මාස 3න් විශ්වාස භංගය ඇවිල්ලා පෙරදෙනවා. මොකද? කළමනාකරණ නැතිකම. කළමනාකරණ නැතිකම. දේශපාලනයටත් කළමනාකරණය අවශ්‍යයි. හැම තැනටම නේ රෝහලක් හොඳින් පවත්වාගෙන කළමනාකරණය අවශ්‍යයි. දැන් සමහර රෝහල් වල හොඳ කාර්යක්ෂම ක්‍රියාශීලී සේවාවක් දෙන රෝගීන්ට කළමනාකරණය නැතිවි. සමහර රෝහල් වල ලෙඩුන්ට පහසුකම් නැහැ. කළමනාකරණේ නැහැ. අමතක කරන්න එපා. රෝහල් අධ්‍යක්ෂකවරයා කියන්නේ කවුද? අග්‍රගණ්‍ය කළමනාකරුවෙක්. රෝහලක වාට්ටුවක් බාර වෛද්‍යවරයා කවුද? හොඳ කළමනාකරුවෙක්. ඒගොල්ලන්ටත් මේ කළමනාකරණ කුසලතා තියෙනවා. තිබුණොත් තමයි ඒගොල්ලෝ මේ රෝහල් වාට්ටු එකින් එක හොඳින් පවත්වාගෙන යන්නේ. සමස්ත රෝහල හොඳ රෝහලක් වෙන්නේ කළමනාකරණේ තිබුණොත්. තේරුණාද? විශ්වවිද්‍යාල පාසලටත් ඔකයි තියෙන්නේ. ඔබ දන්නවා කොළඹ ප්‍රදේශයේ එක්තරා පාසලක් තියෙනවා. බොහොම පුංචිට ආරම්භ කරන්නේ. පුංචිට ආරම්භ කරලා ලංකාවේ අංක 1 පාසල් කාණ්ඩයට මුලින්ම ගේනවා. ඒ විදුහල්පතිවරයා දැන් අපේ ජීවතුන් අතර නැහැ. ඒ විදුහල්පතිවරයා ඉතා හොඳ කළමනාකරුවෙක්. ඉතාම හොඳ කළමනාකරුවෙක්. තේරෙනවද? ඒ කළමනාකරන චින්තනයන් ඔහු සතුව තිබිච්ච නිසාම ඔහු ඉතා ඉක්මනින් ඒ පාසල අග්‍රගණ්‍ය පාසල් ලැයිස්තුවට සම්බන්ධ කරන දක්ෂයෙක් වෙනවා. විශ්වවිද්‍යාලත් එහෙමයි. දැන් විශ්වවිද්‍යාල ගත්තම පැරණිම විශ්වවිද්‍යාල කොළඹනේ. කොළඹ විශ්වවිද්‍යාලය හැරුණම වාණිජ්‍ය විෂය ධාරාවට පැරණිම විශ්වවිද්‍යාලය තමයි කැලණි විශ්වවිද්‍යාලය. නමුත් ඒ විශ්වවිද්‍යාල අභිබව වාණිජ්‍ය විෂය ධාරාවේ කේන්ද්‍රීය විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත් වෙනවා. පසු කාලීන. ඔබ ගොඩක් දැන් යන්න බලාපොරොත්තු වෙන එතනටනේ. ඒකටත් මොකක්ද හේතුව? කළමනාකරණය. ඒ විශ්වවිද්‍යාලයේ කුලපති උපකුලපති ඇතුළු ඇදුරු මඩුල්ල තුල කළමනාකරණ ගති ලක්ෂණ තිබිච්ච නිසා තමයි හොඳ කළමනාකරණ සහ වාණිජ්‍ය වේදී උපාධි ගෙනල්ලා හොඳ පාඨමාලා හදලා ඒ විශ්වවිද්‍යාලයේ ලොවක් පිළිගත් විශ්වවිද්‍යාල බවට පත් කරන්නේ. ඒ නිසා කළමනාකරණ කියන්නේ නම් ව්‍යාපාර ලෝකයට ආලෝකයක් දෙන විෂයක්.
කළමනාකරණය කියන විෂය ව්‍යාපාර වලින් අපි එළියට අරගෙන මුහුදට විසි කළ දැම්මොත් මොකද වෙන්නේ? අර ව්‍යාපාර ඔක්කොම අඳුර ගිලිලා යනවා. ආලෝකය කියන එක නැති වෙලා යනවා. එහෙනම් ව්‍යාපාර සක්‍රිය වෙන්නේ, ලාභදායී ව්‍යාපාර වෙන්නේ, සමාජයට සේවා සපයන ව්‍යාපාර වෙන්නේ, වෙළඳ පොළට සාධාරණ මිලට ගුණාත්මක භාණ්ඩ සපයන හොඳ ව්‍යාපාර බවට පත් වෙන්නේ කළමනාකරණේ පවතින තාක්කල් පමණයි. පැහැදිලිද? රයිට්. මෙලෙස ගොඩනැගෙන කළමනාකරණේ අද ඊයේ ඇති වූ එකක් නොවේ. මන්දයත් කළමනාකරණයේ ගොඩනැගී ඇත්තේ සංවිධාන කේන්ද්‍රීය කරගෙනයි. ජනගහන වර්ධනය වී මිනිස් චින්තනයේද වර්ධනය වන විට ඇති වූ මිනිස් සංවිධාන වලට සමගාමීව මෙම විෂය සංවිධාන තුලින්ම ගොඩනැගී ක්‍රියාත්මක වී ඇත. මෙකී සංවිධාන තුල පවතින සීමිත සම්පත් සේවකයන් ලවා පාලනය කරගන්න නැත්නම් හැසිරවීමක් කරන අතර ඒ සඳහා සේවකයන් හැසිරවීමට කළමනාකරණයේ ක්‍රියාකාරී වේ. මේකෙන් කියන්නේ නම් මෙලෙස ගොඩනැගෙන කළමනාකරණේ අද ඊයේ ඇති වූ එකක් නොවේ. මිනිස් සංවිධාන ඇති වෙන්නේ කොහොමද? මිනිස් සංවිධාන කේන්ද්‍ර කොටගෙනම තමයි කළමනාකරණය ඇති වෙන්නේ. human organizations මිනිස් සංවිධාන ඇති වුණේ නැත්නම් කළමනාකරණය අපි දන්නේ කොහෙන් මතුවේද කියලා. මතු නොවන්නත් තිබුණා. මිනිස් සංවිධානයක් ඇති වෙන්නේ කොතනද? එතනින් අනිවාර්යයෙන්ම කළමනාකරණය එළියට එනවා. තේරුණාද? ජනගහනයේ වර්ධනය වී මිනිස් චින්තනයේද වර්ධනය වන විට ඇති වූ මිනිස් සංවිධාන වලට සමගාමීව මෙම විෂය සංවිධාන තුලින්ම ගොඩනැගී ක්‍රියාත්මක වෙනවා. මිකී සංවිධාන තුල පවතින සීමිත සම්පත් සේවකයන් ලවා හසුරුවා ගන්න පාලනය කරවීමක් කරන අතර ඒ සඳහා සේවකින් ඇසුරීමට කළමනාකරණේ ක්‍රියාකාරී වෙනවා. එහෙනම් මිනිස් සංවිධාන ඇති වෙනවා. ඒවා ඇතුළේ තියෙන සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් සේවකයන් ලවා පාලනය කර ගන්නවා. සේවකයන් ලවා මනවින් හසුරුවා ගන්නවා. හරිනේ? මිනිස් සංවිධානයේ සතු සම්පත් සීමිතයි. ඒ නිසා ඒ සීමිත සම්පත් සේවකයන් ලවා මනා ලෙස හසුරුවා ගන්නවා. එහෙම හසුරුව ගන්නවා නම් අන්න ඒ සේවකයන් හසුරුවන්න. ඒ සේවකයන් මෙහෙවන්න කළමනාකරණය ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? කළමනාකරණයෙන් සේවකයන් හොඳින් හසුරුවනවා. ඒ සේවකයන් ලවා සෙසු සම්පත් හසුරුවනවා. ඕක තමයි යන්නේ. එහෙනම් සීමිත සම්පත් සේවකයන් ලවා හසුරුවා ගන්නවා. ඒ සේවකයන් හසුරුවා ගන්න කළමනාකරණයේ අවශ්‍යතාවය තියලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් මිනිස් සංවිධාන තුලින් තමයි කළමනාකරණය එළියට ආවේ. අපි බලමු ඊළඟට මේ තියෙන්නේ මැනේජ්මන්ට් කියන වචනේ අපි ඛණ්ඩ කරන මේ විදිහට. මැනේජ්මන්ට් කියන එකේ මේ මැනේජ් කියන එක මුලින් ගන්නවා. මෙන්න මේ ටික. මැනේජ් කියන එක මුලින් ගන්නවා. නේද? මේ පළවෙනි කොටස. ඊට පස්සේ men කියන එක අපි දෙවනුව ගන්නවා. ඒ දෙවෙනි කොටස. මේ T කියන එක අපි වෙනම ගන්නවා. ඒ තුන්වෙනි කොටස. ඔක තමයි අරන් තියෙන්නේ. management T. මැනේජ් කියන්නේ හැසිරවීම නැත්නම් මෙහෙයවීම. අපි කියන්නේ මම ඒක මැනේජ් කරගන්න, මම ඒක අසුරව ගන්න, මම ඒක කන්ට්‍රෝල් කරගන්න වගේ එකක් තියෙනවා. මැනේජ් හැසිරීම, මෙහෙයවීම. මෙන් කියන්නේ මිනිස්සු. මිනිසුන් හැසිරවීම. T කියන එක අපි විශේෂණ පදයක් බවට පත් කරනවා. මොකද කොහොමද T කියන එක නැතුව දැන් මේ T කියන අකුරක් නේ මේ වගේ පදයක් බවට පත් කරන්නේ tactfully උපායශීලී ලෙස. එහෙනම් උපායශීලී ලෙස මිනිසුන් හැසිරවීම තමයි කළමනාකරණය කියන්නේ. උපායශීලී ලෙස මිනිසුන් හැසිරීම තමයි කළමනාකරණය කියන්නේ. තේරුණාද? මැනේජ්මන්ට් නැමැති ඉංග්‍රීසි වචනය ඉහත ලෙස කාණ්ඩ කළ විට උපායශීලී ලෙස මිනිසුන් හැසිරීම තියෙන්නේ. උපායශීලී ලෙස මිනිසුන් හැසිරීම. උපායශීලී ලෙස මිනිසුන් හැසිරීම. උපායශීලී ලෙස මිනිසුන් හැසිරීම තමයි කළමනාකරණය ලෙස හඳුනා ගන්න පුළුවන්. ඔබ දන්නවා ඕනම සංවිධානයක දරුවනේ සම්පත් ගොඩක් තියෙනවානේ. භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත්, කාල සම්පත්, ඒ වගේම සංවිධාන සම්පත්, ගනුදෙනුකරු සම්පත් ගොඩක් තියෙනවානේ. මූලිකවම භෞතික මානව මූල්‍ය. හරිද? අසහ තොරතුරු. දැන් සංවිධානයක ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, තේරුණාද? මුදල්, කාසියා නෝට්ටු, ඒ වගේම ක්‍රම සහ විධි, තේරුණාද? ඒ වගේම විවිධ තොරතුරු, වෙළඳපොළ තොරතුරු වගේ සම්පත් තියෙනවනේ. ඒ සම්පත් ඔක්කොම ජීවමාන නැහැ. අජීවමානයි. සංවිධානයක තියෙන එකම ජීවමාන සම්පත තමයි මොකද්ද? මිනිස් සම්පත. සංවිධානයක තියෙන එකම ජීවමාන සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දිහා බලද්දී ඒකේ තියෙන සුවිශේෂී ගති ලක්ෂණ. මේ මානව සම්පත කියන මිනිසා
කැමති නැහැ කාගේවත් නියෝගයට වැඩ කරන්න. කවුරු කාගේවත් ගහන බෙරපදේ කරනු නටන්න කැමති නැහැ. එයාට පෞද්ගලිකව නිදහසක් එයා ප්‍රාර්ථනා කරනවා. එයා නිතරම එයාගේ මතෙත් එක්ක වැඩ කරන්න කැමැත්තක් දක්වනවා. අනුන්ගේ මතයට යට වෙන්න කැමති නැහැ. එයා ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න කැමති. තේරුණාද? ඒ නිසා මේ කියන්නේ එකිනෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගල චර්යාවන් වෙනස්. මේ එකිනෙකට අසමාන වූ ගති ලක්ෂණ වලින් යුක්ත අසාමාන්‍ය වූ ජීවමාන වූ මානව සම්පත හසුරුවනෝ කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. අන්න එසේ මෙසේ නොවන වැඩේ පහසු වැඩක් කරලා තියෙන්නේ කලට මනාවට වැඩ කරන කළමනාකරණ කියන විෂයමයි. එහෙනම් කළමනාකරණය කරන්නේ ඒකයි මිනිසුන් හසුරුවන. සීමිත මිනිසුන් හසුරුවලා මේ ජීවමාන මානව සම්පත කියන මිනිසා හොඳින් පාලනය කරලා හොඳින් හසුරුවලා හොඳින් උත්තේජනය කරලා ඒ සේවකයා තල්ලු කරනවා සෙසු සම්පත් හොඳින් මෙහෙවන්න. තේරෙනවද? සීකන ඉඩම් යන්ත්‍ර ගොඩනැගිලි ඒ වගේම තොරතුරු ඒ සියලුම සම්පත් හසුරවන්න අපි මේ සේවකයව උත්තේජනය කරලා ඉස්සරහට දානවා. ඒ සේවකයා උත්තේජනය කරන්නේ හොඳින් පොළඹවන්නේ මොකෙන් මගින්ද? කළමනාකරණය මගින්. කොහොම තමයි එන්නේ. ඊළඟට මේ තියෙන අපි තියෙන ඒකම තමයි විස්තරාත්මකව තියෙන්නේ. කළමනාකරු ඉන්නවා. ඒ කළමනාකරු තමයි සේවකයන් පාලනය කරන්නේ. පර්සනල් නෙවෙයි පර්සනල් කන්ට්‍රෝල්. සේවකයන් පාලනය කරනවා. ඊට පස්සේ අන්සම්පත් පාලනයත් කරනවා. අද රිසෝස් කන්ට්‍රෝල්. තේරෙනවද? කළමනාකරු සේවකයන් පාලනය කරගන්නවා. ඒ සේවකයන් විසින් අන්සම්පත් පාලනය කරගන්නවා. ඒකෙන් ව්‍යාපාර අරමුණු ළඟා කරගන්නවා. achieving the goal. ව්‍යාපාර ඉලක්ක වලට ගමන් කරනවා. එහෙනම් කළමනාකරණය කියන ක්‍රියාවලිය මගින් සේවකයන් හොඳින් හසුරුවා ගන්නවා. සේවකින් උත්තේජනය කරනවා. මොටිවේට් කරනවා. අභිප්‍රේරණය කරනවා. සේවකින් සොකී කැමැත්තෙන් වැඩ කරන තත්ත්වයට පත් කරනවා. පත් කළ ඒගොල්ලව සෙසු සම්පත් හොඳින් මනා ලෙස කලට මනාවට හසුරුව ගන්නවා. ඒ තුලින් සංවිධාන ඉලක්ක ජයග්‍රහණය කරනවා. ඔක තමයි කළමනාකරණේ කතන්දරය. ඊළඟට අපි බලමු කළමනාකරණය කියන විෂය ආරම්භ වෙන්නේ සංවිධානයක් තුලින්. හරිද? එහෙනම් අපි බලමු මේ මොකද්ද සංවිධානයක් කියන්නේ කියලා. මේක බලන්න ඉංග්‍රීසි ටර්ම් එකකින් බලන්න a systematic arrangement of people brought together to accomplish some specific purpose. A systematic arrangement of people brought together to accomplish some specific purpose. Example is school, family, factory. තේරුණාද? නිශ්චිත අරමුණක් ළඟා කර ගැනීමේ අරමුණෙන් මිනිසුන් කණ්ඩායමක් ලෙස ක්‍රමානුකූලව ඒකාබද්ධ කිරීමක් වින්දදාස් වෙනවා. එහෙනම් මිනිස් සංවිධානයක් කියන්නේ නිශ්චිත අරමුණක් හෝ අරමුණු කිව්වොත් කමක් නැහැ. ළඟා කර ගැනීමේ අරමුණෙන් මිනිසුන් කණ්ඩායමක් ලෙස විධිමත්ව නැත්නම් ක්‍රමානුකූලව ඒකාබද්ධ කිරීමක්. ක්‍රමානුකූලව එකට එකතු වීමක් තියෙනවාද? ඒක තමයි මිනිස් සංවිධානයක් කියන්නේ. උදාහරණයක් පාසල සංවිධානයක්. අපේ පවුලේ සංවිධානය අම්මා තාත්තා අයියා අක්කා නේ නංගි මල්ලි සංවිධානය. කම්මල් කළමනාකරුගේ සිට 15 මට්ටමේ සහායක සේවකින් දක්වා එකම පවුලක් වගේ එකක් නේ. ඒක සංවිධානයක්. මෙන්න මේ මිනිස් සංවිධානවල ප්‍රධාන ගති ලක්ෂණ තුනක් තියෙනවා. මේ විභාගයට අහනවා. අනිවාර්යෙන් විභාගයට අහනවා. මිනිස් සංවිධානයක ප්‍රධාන ගති ලක්ෂණ තුනක් දකින්න පුළුවන්. එකක් තමයි goals. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ඉලක්ක තියෙනවා. ඉලක්ක. පළවෙනි එක ඉලක්ක. මිනිස් සංවිධානයක තියෙන එක ගති ලක්ෂණයක් තමයි ඉලක්ක තියෙන්න ඕනේ. තේරෙනවද? ටාගට්ස්. ඒ කියන්නේ දැන් ළඟා කරගත යුතු නිශ්චිත ප්‍රතිඵලයක් හෝ ප්‍රතිඵල තිබිය යුතුයි. එහෙම තිබුණොත් තමයි කලට මනාවට වැඩ කරන කළමනාකරණය කියන විෂය අපට අවශ්‍ය වෙන්නේ. ඉලක්ක නැත්නම් කළමනාකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉලක්ක තියෙනවා. මේ කියන්නේ නිශ්චිතව හඳුනාගත් ඒ කියන්නේ ඉදිරි කාලයක් තුලදී නිශ්චිතව හඳුනාගෙන තියෙන්න ඕනේ. අපි මෙන්න මේ ප්‍රතිඵල ළඟා කරගත යුතුයි කියලා. අන්නේ නිශ්චිත කාලයක් තුල ළඟා කරගත යුතු ප්‍රතිඵල හඳුනාගෙන තියෙනවා. තීරණය කරලා තියෙනවා. ඒක තමයි ඉලක්ක කියන්නේ. හරිද? එහෙනම් පළවෙනි එක තමයි ඉදිරි කාලයක් තුල ළඟා කරගත යුතු බවට
කරගත යුතු බවට නිශ්චිතව හඳුනා ගන්න නැත්නම් තීරණය කළ නිශ්චිතව හඳුනාගත් ප්‍රතිඵල පැවතිය යුතුයි. අනිවාර්යයෙන්ම ඉලක්ක නැත්තම් සංවිධානයක් නැහැ. දැන් අපි හිතමු ඕගොල්ලෝ පාසල් වෙලාවෙන් පස්සේ සවස් කාලේ විවේකීව පාසල තුල ළඟ තියෙන ඔබේ ක්‍රීඩාංගණයට වෙලා වාඩිලා එක දේවල් කතා කරගෙන ඉන්නවා. ඔතනට ඔබට උගන්වන ගුරුවරයෙක් එනවා. එයා අහනවා ඔයගොල්ලෝ මොකද මේ කණ්ඩායමක් වශයෙන් ඉන්නේ? නිකන් ඉන්නව සර්. මොනවද කරන්නේ? මුකුත් වැඩක් නැහැ සර්. මෙහෙම ඉන්න එකේ තේරුම මොකක්ද? තේරුමක් නැහැ සර්. ඔය ඉන්නෝ ඉතින්. එතන සංවිධානයක් නැහැ. ඒක අවිධිමත් සංවිධානයක්. සංවිධානයක් නම් නිශ්චිත ඉදිරියේදී ළඟා කරගත යුතු ප්‍රතිඵලයක් හෝ ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ ඉලක්ක තියෙනවා. අරගොල්ලෝ කරන සර් අපි මේ අද අලුත් වැඩක් කරන්න යනවා. අපි අලුතෙන් ක්‍රීඩා කණ්ඩායමක් හදන්න යන්නේ. අපිට ඒකට හොඳ පුහුණුකරුවෙක් ලැබුණා. ඒ පුහුණුකරුවෝ දැන් එනවා. එයා එනකම් මේ ඉන්නේ. අන්න එතන තියෙන ඉලක්ක. අන්න ඉලක්ක තියෙනවා. එහෙනම් ඒක සංවිධානයක්. එහෙනම් ඒ ග්‍රවුන්ඩ් එක වාඩිලා ඉන්න මිත්‍රෝ කණ්ඩායම සංවිධානයක්. තේරෙනවනේ සරලම උදාහරණයක් මම ඔය කිව්වේ. දෙවෙනි එක තමයි ස්ට්‍රක්චර්. ඒ කියන්නේ මොකද්ද? සංවිධාන ව්‍යුහයක් තියෙනවා. සංවිධාන ව්‍යුහයක්. සංවිධාන ව්‍යුහයක් පවතින්න ඕනේ. මේ තියෙන මේ chart එකකින් ඒ කියන්නේ අපි මේක කරමු. මේ කියන්නේ ඉහළම කළමනාකරුවෙක් ඉන්නවා. එයාට තව කළමනාකරු 3 දෙනෙක් ඉන්නවා. මෙයාගේ බලතල මේ 3 දෙනාට දෙනවා. ඊට පස්සේ මෙයා යටතේ තවත් ඉන්න පුළුවන් නේ. මේ අපි මෙයා යටතේ ඉන්නවා. තව කීප දෙනෙක්ම ඉන්නවා. මෙයා යටතේ එක්කෙනෙක් ඉන්නවා. නැත්නම් දෙන්නෙක් ඉන්නවා. මෙයා යටතේ 3 දෙනෙක් ඉන්නවා. ඔය වගේ. තේරෙනවද? ඔය වගේ අනිවාර්යයෙන්ම සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ ඉහළ තනතුරු වල සිට පහළ තනතුරු දක්වා අධිකාරිය බලතල ගමන් කරන මේ වගේ තනතුරු ව්‍යුහයක් තියෙන්න ඕනේ. මොකද තනතුරු වලට බලය තියෙනවා, අධිකාරිය තියෙනවා. යමක් තීරණය කරන යමක් කරන්න හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙන තනතුරු කීපයකින්වත් සංවිධානයක් නිර්මාණය වුණොත් තමයි ඒ සංවිධානය සාර්ථක වෙන්නේ. හිතන්න ක්‍රිකට් කණ්ඩායම. ක්‍රිකට් කණ්ඩායමක කිසිම තනතුරක් නැහැ කියලා හිතන්න. දැන් අපි ගමේදී මමත් ඔබත් පුංචි කාලේ දැන් ඔබ තාම සෙල්ලම් කරනවා ගමේදී යාළුවොත් එක්ක පුරුද්දක් වශයෙන් ගෙවල් ළඟ පොඩි හරි පිට්ටනියක් තියලා අපි ගිහලා සෙල්ලම් කරනවානේ. අපි දුම් ක්‍රිකට් ගහනවනේ ගොඩක් වෙලාවට. ඒකේ නායකයෙක් නැහැනේ. හැමෝම නායකයෝ. තේරෙනවද? ඉතින් ගොඩක් අය එක්කෙනාම කැමති බෝල් කරන්න. යාම බෝල් කරන ඕවර් 10ක් විතර. ඉතින් අපි බලෙන් තමයි ඉල්ලන්නේ. මම ගත්තොත් මමත් ඕවර් 10ක් විතර කරනවා. තව එක්කෙනෙක් විකට් කීප් කරන්නම ඉල්ලන්නේ. එයා වෙන කාටවත් දෙන්නේ නැහැ. තේරෙනවද? තව කෙනෙක් බැට් කරන්නම උත්සාහ කරනවා. අවුට් වුණොත් එයා බැට් කරන්නම බලන්නේ. පිළිවෙලක් නැහැනේ. ඒ අවිධිමත් සංවිධානය. නමුත් විධිමත් සංවිධානයක් තමයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිළිවෙලේ නායකයෙක් ඉන්නවා. උපනායකයෙක් ඉන්නවා. තේරෙනවද? ඒ වගේම වේග පන්දු යවන දෙන්නයි ඉන්නේ. අනිතර වේග පන්දු යවන තුන දෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේම ස්පින් පන්දු යවන 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම කඩුළු රකින්නෙක් ඉන්නවා. එයා තුවාලු තව ස්ටෑන්ඩ් බයි එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා. හරි පිළිවෙලයිනේ. නායකයා තමයි තීරණය කරන්නේ. X කියන කෙනාට පන්දු වාර කීයක් දෙනවද බෝල් කරන්න. Y ට කීයක් දෙනවද? Y අසාර්ථ වුණොත් ඊළඟට එක්කෙනාට පන්දු වාර කීයක් දෙනවද? අන්න පිළිවෙලයි. අන්න මොකද සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ස්ට්‍රක්චර් එකක් තියෙනවා. සංවිධාන ව්‍යුහයක් තියෙනවා. තේරුණාද? අපි දුන්නු නායකයාගේ බෝලයක් ඇතුළේ ඇඟිලි තුවාලන. එයා ග්‍රවුන්ඩ් එකේ යන මොකද වෙන්නේ? වයිස් කැප්ටන් ඉන්න උපනායකයා ඉන්නවා. එයා නායකත්වය අරන් යනවා. එයත් තුවාලලා ගියොත් මොකද වෙන්නේ? ජේෂ්ඨයෙක් ඉන්නවා ඊළඟට කණ්ඩායමේ ජේෂ්ඨයට තමයි වගකීම් බාර වෙන්නේ. තේරුණාද? ඒ වගේ සංවිධාන ව්‍යුහයක් අවශ්‍යයි. ඒ කියන්නේ බලතල තියෙන තනතුරු ව්‍යුහය දලවසින්. බලතල තියෙන තනතුරු ව්‍යුහය. ඒ තනතුරු ව්‍යුහය තුලින් බොහෝ දේවල් විධිමත් කිරීම හැකියාව ලැබෙනවා. එහෙනම් කෙටියෙන් කිව්වොත් එහෙම බලතල සහිත තනතුරු ව්‍යුහයක් පැවතීම. පැහැදිලිනේ?
ඊළඟට people තුන්වෙනි එක තමයි මිනිසුන් ක්‍රියාත්මක වෙන්නේ. මිනිසුන් නැත්නම් පුද්ගලයන්. පුද්ගලයන් මේ කියන්නේ මිනිස් සංවිධානයක් නම් පුද්ගලයෝ ඉන්න ඕන. ඒක නිශ්චිත රටාවකට නිශ්චිත ක්‍රමවේදයකට ඒකරාශී වූ පුද්ගලයන් විය යුතුයි. එහෙම වුණොත් තමයි සංවිධානයක් හැදෙන්නේ. නැත්නම් එය අවිධිමත් සංවිධානයක් නිසා අපිට අවශ්‍ය අර්ථවත් සංවිධානයක් වෙන්නේ නැහැ. නිකන් හිතන්න කිසියම් පාසලක පන්ති කාමරයකට ළමයි 20ක් ගන්නවා. ඒ 20 ඉන්නෝ එක වසරේ ළමයි දෙන්නේ. 3 වසරේ එක්කෙනයි. 4 වසරේ ළමයි දෙන්නයි. 5 වසරේ ශිෂ්‍යත්වය කරන 5 දෙනයි. 13 වසරේ දෙන්නයි. 12 වසරේ 7 දෙනයි. 9 වසරේ එක්කෙනයි. විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේ එක්කෙනයි. දාලා උගන්වන්න පුළුවන්ද? උගන්වන්න පුළුවන්ද? මම ගුරුවරයෙක් වුණාට මට පුළුවන් ද උගන්වන්න බෑ. ඔබට ඉගෙන ගන්න පුළුවන්ද? බෑනේ. මහා එක අච්චාරුවක් කියලා කියන්නම. එහෙම බෑනේ. පිළිවෙලක් නෑනේ. එතන එහෙනම් පාසලේ පන්ති කාමරය කියන්නේ සංවිධානයක්. ඒ සංවිධානයෙන් ඉගෙන ගන්න දරුවනේ දැනුමෙන් පරිපූර්ණ වූ ශිෂ්‍යෝ එළියට එන්න ඕනේ. දැන් එහෙම එනවද? එන්නේ නැහැ. කරන්න බෑනේ ඒක අසාර්ථකයි. ඒ වගේ ක්‍රිකට් ටීම් එකක් කියලා හිතන්නකෝ. ක්‍රිකට් ටීම් එකේ ඔක්කොම ඉන්නේ බෝල් කරන්න පුළුවන් විතරයි. බැට් කරන්න බෑ. බැට් කරනකොට අනිවාර්යයෙන් ඔලුව පලා ගන්න. එතන තරගයක් දෙන්න පුළුවන් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිශ්චිත රටාවකට අනුව ඒකරාශී වූ පුද්ගල කණ්ඩායමක් ඉන්නවනම් තමයි සංවිධානය බිහි වෙන්නේ. දැන් ක්‍රිකට් ටීම් එකේ පන්දු යවන අය ඉන්නවා. පිතිකරණයේ දක්ෂතාවය තියෙන අය ඉන්නවා. නායකත්වය දෙන්න පුළුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා. කඩුළු රකින්න එක්කෙනෙක් හෝ ස්ටෑම්ප් කෙනෙක් ඉන්නවා. හරිනේ. නිශ්චිත රටාවක් තියෙනවනේ. පිළිවෙලක් තියෙනවා. අන්න ඒ වගේ කණ්ඩායමක් වෙන්න ඕන. තේරෙන ඕනම සංවිධානයක එකයි. දැන් බලන්න දැන් වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ ලියන අයට වෙනම පන්ති පැවැත්වෙනවා. ඒකේ විද්‍යාංශය නැහැ. විද්‍යාංශයට වෙනම තියෙනවා. ගණිතාංශයට වෙනම තියෙනවා. තාක්ෂණ විද්‍යාවට වෙනම තියෙනවා. අන්න පිළිවෙලයි. තේරෙනවද? ඒ වගේ තේරෙනවද? නිශ්චිත රටාවකට ඒකරාශී වූ පුද්ගලයෝ ඉන්නව නම් තමයි ඒ සංවිධානයේ වඩා විධිමත් වෙන්නේ. එහෙනම් නිශ්චිත රටාවකට ඒකරාශී වන ඒකරාශී වී ඇති කිසියම් ගැළපෙන බවක් සහිත පුද්ගල කණ්ඩායමක් සිටිය යුතුය. පැහැදිලි? මෙන්න මේ ගුණාංග තුනෙන් සමන්විත වෙනවා ඒක සංවිධානය. දැන් මම මේ ටෙක්ස්ට් බුක් ලිව්වනම් මම මේ එක යන්නේ යටේ ඉඳන්. වඩා හොඳ අංකයකට මේක ආවන. මොකද්ද? මිනිසුන් ඉන්න ඕනේ. නිශ්චිත රටාවකට ඒකරාශී වෙලා පොදු අරමුණක් ළඟා කරගෙන විසදා ක්‍රියාත්මක වන කණ්ඩායමක් ඉන්න. මේගොල්ලන්ගේ අරමුණ මෙන්න මේ හැමෝගෙම මේ සමගයේ අරමුණ. සමගයේ අරමුණ පොදු විය යුතුයි. පොදු වෙන්නත් ඕනේ. දැන් ඔබේ ඉස්කෝලේ ඔබ ඉන්න පන්ති ළමයි 40ක් ඉන්නවා නම් 45 දෙනෙක් බලන්නේ විභාගේ සමත් වෙන්න. තව 15 දෙනෙක් බලන්නේ විභාගේ අසමත් වෙන්න. තවත් 10ක් විතර ඉන්නවා ඕන එකක් වෙද්දෙන් කියලා. තවත් අය වල ඉන්නවා ඉස්කෝලේ පුළුවන් නම් ඉස්කෝලේ කඩාකප්පල් වැඩ කරලා ඉස්කෝලේ විනාශ කරන්න. අවිධිමත්නේ එහෙම බෑනේ. 40 දෙනාටම පොදු අරමුණ පොදුයි. මොකද්ද? විභාගයේ උපරිම ලෙස සමත් වීම. 40 දෙනාගේ පොදු ඉලක්ක වෙන්නට ඕන. පොදු අරමුණ වෙන්න ඕන. තේරෙනවද? එහෙනම් මම පිළිගන්නේ දැන් මේක වඩා හොඳයි. මිනිසුන් කණ්ඩායමක් ඉන්න ඕනේ. නිශ්චිත රටාවකට ඒකරාශී වෙච්ච කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒ කණ්ඩායම තුලින් හොඳ සංවිධාන ව්‍යුහයක් නැත්නම් තනතුරු ව්‍යුහයක් හැදෙන්න ඕනේ. බලතල ඉහළට පහළට යන. ඒතර තමයි ක්‍රියාශීලී වෙන්නේ, විධිමත් වෙන්නේ. සහ ඒ සංවිධානයේ හොඳ ඉලක්ක තියෙන්න ඕනේ. අනාගතයේදී ළඟා කරගත යුතු බවට කල්ැතුව තීරණය කරපු නිශ්චිත ප්‍රතිඵල තියෙන්න ඕනේ.
එහෙම තමයි මිනිස් සංවිධානයක් වෙන්නේ. පැහැදිලිද? එහෙමනම් දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදයෙන් වැදගත් ආරම්භයක් ගත්තා. මම හිතන්නේ මේ පාඩමට ඔබ සවන් දුන්නා නම් මම හිතනවා ඔබට දිගටම මේ පාඩමට එන්න හොඳ උත්තේජනයක් ඇති වෙන්න ඕනේ. මොකද ජීවිතයට වගේම විභාගයට අවශ්‍ය අපිට පාඩම් කියා දෙන ජීවිත පාඩම, ඒ වගේම ව්‍යාපාරික පාඩම, ඒ වගේම රැකියා පාඩම තේරෙනවද? කියා දෙන පාඩමක් නිසා මම හිතනවා ඔබට මේකේ ලොකු ප්‍රතිඵලයක් එනවා. අපි හොඳ ආරම්භයක් ගත්තා. පාඩමට අපි ප්‍රවේශයක් ගත්තා. කළමනාකරණ ගැන කිසියම් අවබෝධයක් ගත්තා. කළමනාකරණයේ ක්‍රියාත්මක වෙන මිනිස් සංවිධාන තුල බව කිව්වා. ඒ මිනිස් සංවිධානයක ලක්ෂණ කිව්වා. තේරෙනවද? සම්පත් හිඟතාවයේ මත වුමනාවගේ සංකීර්ණතාවය මත කළමනාකරණය එලීට ආව කියලා කිව්වා. කළමනාකරණයේ විශේෂ ගණනාවක සංකල්ප වලින් ඒකාබද්ධව ගොඩනැගුණු සමෝදානිත විෂයක් කියලා කිව්වා. පසුව එය පරිණත වෙලා එයාටම ආවේනික වූ දැනුම් හා චින්තනයන් හා සංකල්ප සහිත වඩා ශක්තිමත් විෂයක් බවට දැන් පත් වෙලා තිනවා කියලා කිව්වා. ඒ විෂය ගොඩනගන්න දායකත්වයේ දීපු විශේෂ පෝෂණය කරන අද ඍජු සහාය දක්වන ඍජු සහාය සංකල්පයක් වශයෙන් කළමනාකරණය ක්‍රියාත්මක වෙනවා කියලා අපි කිව්වා. අපි ඊළඟ පාඩමේදී බලමු කළමනාකරණයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.